අවුරුදු සිහිනය කියලා ඔයාගේ පෙළ පොතේ තිබ්බේ ගුණදාස අමරසේකර මහත්මයාගේ කෙටි කතාව. 9 දී වාට තිබ්බ දිට්ඨ දාන කියලා කෙටි කතාවක්. ඒක නම් මතක ඇති. නේද? අර ගුරුවරයෙක්ගේ කතාව. අර ඇස් හරියට ඇස් වල ප්‍රශ්නයක් තිබ්බ ළමයාට අර PHI මහත්මයා උදව් කරලා කණ්ණාඩි අරන් දීලා අන්න ඊට පස්සේ ගුරුවරයෙක් වෙලා අධ්‍යාපනය ලැබලා විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා ගුරුවරයෙක් වෙලා පස්සේ උගන්වන ඉස්කෝලේටත් අර PHI මහත්මයාම ඇවිල්ලා ළමයින්ගේ සෞඛ්‍ය තත්ත්ව පරීක්ෂා කරන වෙලාවේ ප්‍රින්සිපල් උදව් කරන්නේ නැතුව ලොකු ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවේ අර තරුණ ගුරුවරයා ගිහින් උදව් කරලා 9 දිවට මතක ඇති. පස්සේ ඇත්ත කතාව කියනවා මගේ S2 පෑදුවේ මේ මහත්මයා තමයි කියලා විදුහල්පතිතුමා ඉදිරියේ කියලා සංවේදී කතාවක්. රැකියාවට වඩා එහා ගිහිල්ලා මනුස්සකමින් වැඩ කරපු PHI මහත්මයෙක් නැත්නම් සෞඛ්‍ය පරීක්ෂක මහත්මයෙක් ගැන කියන ලස්සන කෙටි කතාවක් ඔයා 9 දී ඉගෙන ගත්ත දිට්ඨ දාන කියලා. ඉතින් මේ කෙටි කතාව කියන්නේ පුතේ අපේ සාහිත්‍ය අංගවල සුවිශේෂී එකක්. සුවිශේෂී කියන්නේ රසවත් බවෙන් අනූන එකක්. මේ සාහිත්‍ය නවනලු රස ගැන අපි මීට කලින් කතා කරලා තියෙනවා. විවිධ රසයන් තියෙනවා සාහිත්‍යයේ. ඒකෙදී රසයන් උද්දීපනය කරන්න හොඳම අවස්ථාවක් තමයි කෙටි කතාව කියලා කියන්නේ. නව කතාවත් ඒ වගේම තමයි. ඉතින් නව කතාවට වඩා කෙටි කතාව පාඨකීන් අතරට ඉතාම වේගයෙන් ගමන් කරනවා. මොකද කෙටි කතා කියවන්න අඩු වෙලාවක් යන හින්දා පාඨක අවධානය වැඩි. මොකද ටික වෙලාවකින් උපරිම රසය ගන්න පුළුවන් නව කතාවක් කියවන්න ඊට වඩා කාලය ගත කරන්න ඕනේ. ඉතින් කාලය මේ සඳහා යොමු කරන්න අඩු අයට කාලය යොමු කිරීමට අපහසු අය වැඩි වශයෙන් කෙටි කතා රස විඳිනවා. අන්නේ රස විඳීම මත කෙටි කතාව ජනප්‍රියයි. ඉතින් අපි මීට කලින් පන්තිවල පොඩි පන්තිවලදී 8 දී 9 දීත් මේ කෙටි කතාවක් කියන්නේ මොකක්ද කියන එක ඉගෙනගෙන තියෙනවා. කාට හරි කියන්න පුළුවන් පුතේ සරල නිර්වචනයක් කෙටි කතාව කියන්නේ මොකක්ද කියලා? කෙටි කතාව කියන්නේ මේ පන්ති ඉන්න කෙනෙක් ලැජ්ජ වෙන්න එපා. වැරදුනාට කමන්නේ මේ ඉන්න අය 7 දෙනාට. පුතේ ආයි කියන්නේ දුර එක් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් වටා කියවුණු කතාව. එක් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් වටා ගෙතුණු කතාව කියලා ඉන්දුවර උත්තරයක් දෙනවා. තව කවුරු හරි කියන්න බලන්න. ඒකෙත් පොඩි පොඩි දේවල් තියෙනවා. උත්තරයට ළඟින් යන පෙනුමක්. තව කෙනෙක් මට කියන්න පුතේ කෙටි කතාව කියන්නේ මොකක්ද කියලා පොඩි උත්තරයක්. හැමෝම කතා කරන්න පන්ති පුතේ ලැජ්ජ වෙන්න ඕනේ. විචක්ෂණ අදහසක් නැද්ද කෙටි කතාව ගැන? සත්මි කෙටි කතාවක් කියන්නේ මොකක්ද කියලා පොඩි අදහසක් නැද්ද? කවිෂා ඒ අතර ඉඳුවර තව අදහසක් කියනවා එක් සිද්ධියක් මූලික කරගමින් ලියවුණු කතාවක් කියලා. රිෂ්‍ය අදහසක් නැද්ද කෙටි කතාව ගැන? සිනෙත් නෑ සිනෙත් එහෙම අදහසක් නැහැ. හරි. අන්න ඉඳුවර උත්තරේ ළඟටම ඇවිල්ලා ඉන්නවා මේ වෙනකොට. එයා අපිට chat එකෙත් දානවා. එයා කියනවා එක් සිද්ධියක් මූලික කරගනිමින් ලියවුණු කතාවක් කියලා. ඒක ළඟටම උත්තරේ ඇවිල්ලා.
මම මෙන්න මෙහෙම පොඩ්ඩක් ඔයාලට කෙටි කතාව විස්තර කරනවා. කෙටි කතාව ගැන අපි මීට කලින් 8 9 පන්ති වල මාත් එක්ක හිටපු දරුවෝ නම් කතා කරලා තියෙනවා. දැන් ඔය මතක නැති කමක් තියෙනවා. හරි ඒත් කමන්නේ. මම ගන්නවා මෙන්න මෙහෙම එකක්. ඔකතේ ඉන්දුවර ඔයාගේ මයික් එක ඔන් මොනවා හරි කියන්නද? නේ? හරි. අර ඉන්දුවර කිව්වා වගේ එක් ප්‍රබල සිද්ධියක් ඉන්දුවර කිව්වනේ සිද්ධියක් එක් සිද්ධියක් මූලික කරගනිමින් ලියවුණු කතාව කියලා ඒකේ උත්තරේ ගොඩක් හරි පුතේ. ඒක මම තව චුට්ටක් නිවැරදි කරනවා එක් ප්‍රබල සිදුවීමක්. මම මේ අඳින්නෙත් ඒකයි. මේ තියෙන්නේ ප්‍රබල සිදුවීම. අනුපුතේ ප්‍රබල සිදුවීම. එක් ප්‍රබල සිදුවීමක් වටා ගෙතුණු සිද්ධි දාමයක් කියලා තමයි අපි කෙටි කතාව සරලව නිර්වචනය කරන්නේ වැඩි දෙනෙක් ලෝකෙ පුතේ. මෙන්න මේ එක් ප්‍රබල සිදුවීමක් වටා ගෙතුණු සිද්ධි දාමයක්. මේ තියෙන සිද්ධීන් දාමය. දාමය කියන එක ඔයා දන්නවා ඔය විද්‍යාවේදීමත් නේද? විවිධ දාමයන් ගැන ඉගෙනගෙන තියෙනවානේ. දාමයක් කියන්නේ මේ දන් වලක් වගේ බැඳිලානේ තියෙන්නේ. එකට බැඳිලා. හරිද පුතේ? කෙටි කතාව අපි නිර්වචනය කරන්නේ ඔන්නෝම මේ තියෙන්නේ ප්‍රබල සිදුවීම. මේ වටා ගෙතුණු සිද්ධි දාමය. දාමයක් කියන්නේ මාලයක් වගේ නේද? මේ සිදුවීම මේ මම බෝල කරලා තියෙන්නේ. අර මැද තියෙන්නේ ප්‍රබල සිදුවීම. හරිද පුතේ? මේ තියෙන්නේ සිද්ධි දාමය. එරම් පුතේ අපි කෙටි කතාවක් කියලා කියන්නේ මම මෙතන තරුවකුත් දාලා ලියනවා අවශ්‍ය නම් පුතාලා ලියලා තියාගත්තත් කමක් නැහැ ඕක. අපි කියනවා එක් ප්‍රබල සිදුවීමක් වටා ගෙතුණු සිද්ධි දාමයක්. එක් ප්‍රබල සිදුවීමක් වටා ගෙතුණු සිද්ධි දාමයක් කෙටි කතාවක් ලෙස හඳුන්වයි. එක් ප්‍රබල සිදුවීමක් වටා ගෙතුණු සිද්ධි දාමයක් කෙටි කතාවක් ලෙස හඳුන්වයි කියලා අපි මෙන්න නිර්වචනයක් දෙනවා කෙටි කතාවට. අවශ්‍ය නම් පුතාලා ලියලා තියාගත්තත් කමන්නේ අමතක වෙනවා නම්. අන්න පුතේ මැද අපි අර දාලා තියෙන නිල් පාට බෝලේ තමයි ප්‍රබල සිදුවීම. අර රතු පාට බෝල ටික තමයි සිද්ධි දාමය. එහෙනම් එක් ප්‍රබල සිදුවීමක් වටා ගෙතුණු සිද්ධි දාමයක් කෙටි කතාවක් කියලා අපි හඳුන්වනවා. ඒකට පුතේ මේ කෙටි කතාව අපේ සාහිත්‍ය අංගයක් විදිහට ප්‍රබල වෙන්නේ හොඳ ප්‍රබල නිර්මාණකරුවෝ මේ කෙටි කතා කලාවේ අපේ කෙටි කතාව පෝෂණය කළා. ඒකෙදිත් බටහිර කෙටි කතා කියවලා හොඳ අත්දැකීම් ලබලා ලේඛන කලාව ගැන නිර්මාණකරණයේ යෙදිච්ච ගොඩක් නිර්මාණකරුවෝ ඉන්නවා. ඉතින් පුතේ මේ දැන් ඔය කෙටි කතාව ගැන සමහරු වැරදි අර්ථකථන දෙනවා. කෙටි කතාව කියන්නේ පොඩි කතාව, නව කතාව කියන්නේ ලොකු කතාව කියලා. එහෙම කියන්න බෑ. කෙටි කතාව කිව්වහම අදහස් කරන්නේ පොඩි කියලා. සමහරලාවට පිටු 60-70ක් පුරා දිවියන කෙටි කතාවක් තියෙනවා. එහෙම උනායි කියලා ඒ කෙටි කතාවක් නොවෙන්නේ නැහැ. එතකොට හරි විචක්ෂණ මයික් එක වැඩ කරන්නේ නැහැ ඒකින්ද කතා කරන්න වෙන්නේ නැහැ කියලා දාලා කමක් නැහැ පුතේ ඔයා chat එකේ ඉන්නවනේ මාත් එක්ක මොනාරි තිබ්බොත් chat එකෙන් උත්තර දෙන්න හොඳයි විචක්ෂණ හරි එතකොට පුතේ මේ කෙටි කතාවක් කියන්නේ පොඩි කතාව නව කතාව කියන්නේ ලොකු
ලොකු කතාව කිව්වොත් ඒක වැරදි. ඒ වරදින්නේ සමහර කෙටි කතා පිටු 60 70 100 දිවෙනේවත් තියෙනවා. ඒ එහෙම වෙන්නේ ඒ කතාවේ ප්‍රබල තැනව මතු කරගන්න බැරුව නෙවෙයි කතාව රචකයාට ඒක කෙටියේ එහෙම කෙටියෙන් කියන්න බෑ. දැන් අපේම ලංකාවේ එහෙම මේ කෙටි කතාවක් මම කියවලා තියෙනවා ගුණදාස අමරසේකරයන්ගේ. අර ඔයාද 8 දී ඕගොල්ලන්ට අවුරුදු සිහිනය කියලා කෙටි කතාව තිබ්බේ ගුණදාස අමරසේකර මහත්මයා. එතුමාගේ කෙටි කතා පොතක් තියෙනවා විල්තර මරණය කියලා. මෙන්න මේ විල්තර මරණය කෙටි කතා පොතේ නමත් විල්තර මරණය. ඒකේ තියෙන විල්තර මරණය කියන කෙටි කතාවම පිටු 60 ගාණක් තියෙනවා. ඒක මේ ශ්‍රී ලංකාවේ එක් ප්‍රධාන දේශපාලන චරිතයකගේ ආందోලනාත්මක සිදුවීමක් මරණයත් එක්ක සම්බන්ධ සිදුවීමක්. එයා ඒ නම් විතරක් වෙනස් කරලා ඒ සිදුවීම ඇසුරු කොටගෙන දීලා තියෙන ලස්සන කෙටි කතාවක්. පුද්ගල නම් විතරක් වෙනස් කරලා ඒ චරිතය ගොඩනගලා තියෙනවා. ඉතින් මෙන්න මේ දැන් මම මේ කතාව කියන්න යන්නේ නැහැ. ඒ වුණාට කෙටි කතාවක් විදිහට පිටු 60 ගාණක් තිබ්බට ප්‍රබල කෙටි කතාවක් එකක් දීර්ඝ කෙටි කතාවක්. ඒකෙන් මම අදහස් කළේ කෙටි කතාව කියන්නේ කෙටියෙන් කියන කතාව කියන අදහස් සම්පූර්ණයෙන් බැහැර කරන්න. කෙටි කතාවක එක් ප්‍රබල සිදුවීමක් තියෙනවා. ඒ ප්‍රබල සිදුවීම කතාවේ සමහර වෙලාවට මුල තියෙන්න පුළුවන්, සමහර වෙලාවට මැද තියෙන්න පුළුවන්, තව සමහර වෙලාවට අග තියෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. ඉතින් ප්‍රබල සිදුවීම හංගගෙන ඉඳලා අවසානය යොදන්නත් පුළුවන්. ඒ කතකයාගේ නැත්තම් කියන කෙනාගේ දක්ෂතාවය මත. පුතේ මෙන්න මේ කෙටි කතාවක් ප්‍රබල වෙන්නේ ඒක කියවන පාඨකයා සංවේදී වෙන තරමට මේ කතාවත් එක්ක එයාව කතාවට ඇද බැඳ තබා ගන්න ඕනේ. එයා සංවේදී වෙන්න ඕන කතාවට. එහෙම වුණොත් කෙටි කතාව ඉතාම සාර්ථකයි. ඉතින් ප්‍රබල සිදුවීම එතන මුල හොද්ද තියෙන්නේ, මැදද තියෙන්නේ, අගද තියෙන්නේ කියන එක නෙවෙයි. හැබැයි ඉතින් අර කියවන පාඨකයාට කුතුහලයක් ඒ තුල අරගෙන යන්න පුළුවන් වෙන්න ඕන කෙටි කතාව ඉදිරියට ගෙනියන්න කුතුහලය කියන එක තියෙන්න ඕන. කුතුහලයක් නැති වුණොත් එහෙම කතාව දිගින් දිගට කියවන්න ආසීත වෙන්නේ නැහැ. ඉතින් නව කතාවක් හෝ කෙටි කතාවක් අපි ටෙලි නාට්‍යයක් චිත්‍රපටයක් බැලුවත් ඒකේ අපිට කුතුහලයක් ඊළඟට වෙන්නේ මොකද්ද කියලා ප්‍රශ්නයක් තිබ්බොත් නේ අපි ඒක රසවත් බලන්න උමනාවෙන් බලන්න. ඉතින් අන්න ඒ වගේ මට විනාඩියක් දෙන්න පුතේ. සමාවෙන්න පුතාලා ඔයාලා කාන්ස් කළාට ඒත් මේ පන්තියක් ගැනීම තමයි. හරි පුතේ එතකොට කීකී හිටියේ මේ කෙටි කතාව ප්‍රබල වෙන්නේ ප්‍රබල සිදුවීමක් තිබ්බොත් කියන හේතුවනේ. ඒත් අනිත් එක පුතේ මේ කෙටි කතාවක් කියන එක රස විඳිනකොට ඒකේ උපරිම රසය ගන්න නම් අපි කෙටි කතාව එක දිගට කියවලා අවසන් කරන්නත් ඕනේ. නැත්තම් අපි කෙටි කතාවේ කොටසක් කියවලා ඒක නවල තියලා හෝ බුක් මාක් එකක් දාලා කඩේ ගිහින් ඇවිල්ලා නැත්තම් කෑම කාලා ආයි කියවලා ඒ රසය ගන්න බෑ. කෙටි කතාවක් කියන එක දිගට කියවුව තරමට තමයි ඒකේ උපරිම රසය ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කියන්නේ එක හුස්මට මං කියවුවා කියලා.
එක හුස්මට කියවන්න බෑ හුස්ම ඉර වෙලා ලොකු කරදරයක් එන්න පුළුවන් ඒක කිව්වට ඒ කියන්නේ එක දිගට අපි කියවුවොත් තමයි ඒකේ උපරිම රසය අපිට ගන්න පුළුවන් කියන එකත් මම මේ වෙලාවේ මතක් කරනවා කෙටි කතාවක් ඔයා රස විඳිනවා නම් ඒ රසය උපරිමයෙන් ගන්න නම් කෙටි කතාව එක දිගට කියවන්න කියවලා අවසන් කරන්න එතකොට ඒ රසය ගන්න පුළුවන් සාමාන්‍ය අපි කෙටි කතාවක් උගන්වන කොටත් කතාව මැදදී කතා කරන්නේ කතාව සම්පූර්ණයෙන් කියවලා තමයි අපි ඒ ගැන විස්තර කිරීම මේවා කරන්නේ ඉතින් පුතේ දැන් වැස්ස හින්ද ඔයගලන්ට මම කියන එක ඇහෙනව නේද? එහෙම ගැටලුවක් නැහැ නේද? තාම පොඩ්ඩක් අයියෙන් වහින්න ගත්තා මේ පැත්තට. ඇහෙනව නේද මම කියන එක පුතාලට? ඔව් සර්. එහෙනම් ගැටලුවක් නැහැ. හරි. ඉතින් පුතේ දැන් මේ පාඩම තාම රසවත් වෙන්න නම් කෙටි කතාව ගැන හරි පැහැදිලි අවබෝධයක් අපි ඇති කරගන්න ඕන. ඉතින් උදේට මට මතක් වෙනවා මම කියවලා තියෙන හොඳ කෙටි කතා. හොඳයි කියලා මම මේ කියන්නේ සංවේදී කෙටි කතා. සංවේදී කියන්නේ ඒක ප්‍රබල සිද්ධිය ඊටාම හොඳට පාඨකයාව ඇද බැද තබා ගන්න නැත්නම් පාඨකයා සංවේදී කරන නිර්මාණයක් වෙන තරමට කෙටි කතාව ප්‍රබල වෙනවා. ඉතින් මම කියන්නේ මේ ඔයාගේ පෙළ පොතේ තියෙන කෙටි කතා දෙක ඊටාම ප්‍රබල නිර්මාණ නෙවෙයි කියලා. ඒක අපි මේ තෝරගත්ත කතාව හොඳ නිර්මාණයක්. හැබැයි ඊටත් වඩා හොඳ ප්‍රබල කෙටි කතාවක් මේ 2000 මේක 15 පෙළ පොතට එන එකනේ 16 පළවෙනි විභාගයේ ඉඳන් ඉතින් 2008 අවුරුද්දේ ඉඳන් 2015 දක්වා තිබ්බ සිලබස් එකේ තිබ්බ පළවෙනි පාඩමට සාහිත්‍ය පොතේ අපටත් දවසක ඉර පායාදූ කියලා කෙටි කතාවක් නිර්මාණකරුව තමයි මහාචාර්ය ඒ.වී. සුරවීර. පළවෙනි පාඩම විදියටම තිබ්බේ අන්නේ කෙටි කතාව. පරණ පෙළ පොතක් ඕගොල්ලන්ගේ නෑ එච්චර පරණ අයියලක් කළා නෑ. ඕගොල්ලන්ට මේ පෙළ පොත් එච්චර ඈත කාලෙට යන 2015ට ඉස්සෙල්ලා. 2014 වෙනකන් තිබ්බ සිලබස් එකේ 15ත් ඒ සිලබස් එකේ විභාගෙ තිබ්බේ 16 ඉඳන් මේ ඕගොල්ලෝ කරන්නේ. ඉතින් ඒ කෙටි කතාව මේ මහාචාර්ය ඒ.වී. සුරවීරයන් පසු කාලීනව අපේ අධ්‍යාපන ඇමතිතුමා බවටත් පත් වෙනවා 1995 6 වගේ කාලේ අපි පාසල් යන කාලේ ලංකාවේ හිටිය අධ්‍යාපන ඇමතිතුමා වෙනවා. ඒ කියන්නේ මේ දේශපාලනයෙන් අධ්‍යාපන ඇමති වෙලා නෙවෙයි. ඇත්තට ඔහු අර ජාතික ලයිස්තුවෙන් යාව අරගෙන අධ්‍යාපන ඇමති කෙනෙක් කරන්න උවමනාවටම මහාචාර්යවරයෙක් උගතෙක් අධ්‍යාපන ශාස්ත්‍රය ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් විදිහට ඒ කාලේ හොඳ සේවයක් අධ්‍යාපනයටත් කරා. ටික කාලයක් වැඩ කළා. දැන් මිය ගිහිල්ලා. මේ මහාචාර්ය ඒ.වී. සුරවීරයන්ගේ ගොදුරු ලොබ කියන කෙටි කතා සංග්‍රහයට ලියපු කෙටි කතාවක් තමයි ඔය මං ඉස්සෙල්ලා නම කිව්ව අපටත් දවසක ඉර පායාව. සමහරට කවුරු හරි කියවලා තියෙනවද මේ කෙටි කතාව? කියවලා තියෙන කෙනෙක් ඉන්නවද පුතේ? ජනුලි ඔයා එන්න පරක් වුණාද? ජෙනුලි බිනාය ඔව් සර් කනෙක්ෂන් ප්‍රශ්නයක් කරලා පරක්. දැන් දාවේ පුතේ. ඔව් සර්. හරි. අපි මේ අද සාහිත්‍ය පාඩමක් පටන් ගත්තේ දියමන්තිමාලය පාඩම කරන්න මේ කෙටි කතාවක්. ඉතින් කෙටි කතාව කියන්නේ මොකක්ද කියලායි දැන් මම මේ කතා කරන් ඉන්නේ පුතේ. රෙකෝඩින් එක දාලා තිනවා මුල ටික ඔයාලට පස්සේ අවශ්‍ය නම් අරන් බලන්න. මම හෙට වගේ අප්ලෝඩ් කරන්නම් ඒක. ඉතින් මෙන්න මේ කෙටි කතාව මම මේ මතකෙන් ඔයාලට චුට්ටක් කියනවා. මොකද ඒක කවුරුවත් කියවලා රස විඳලා නැහැ මං හිතන්නේ. මං අත උස්සන්න කිව්වේ ඒකයි. කවුරු හරි මං එතකොටයි මේ දුව ඇවිල්ලා ඉන්නවා දැක්කේ ජෙනුලිව. කියවලා නැහැනේ කවුරුත්. මේ මං චුට්ටක් ඒ කතාව කියනවා. මොකද මං දැක්ක හොඳ අපේ ශ්‍රී ලාංකීය කෙටි කතාවක් ඒ.වී. සුරවීරයන්ගේ අපටත් දවසක ඉර පායාව. මේ කතාව මේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් කතාව කියන්නේ. ඔය අපිට තියෙන අනිත් කෙටි කතාව මේ අපටත් වැසිකිළියක් කියන කෙටි කතාවත් උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් කියන එක.
ඒකද මේකද ප්‍රබල කියලා ඔයා බලන්න ඊට පස්සේ මේ කතාවක් පුතේ උත්තම පුරුෂයන් කියනකොට ඒ කියන්නේ මම කතාව කියන්න කතකයා කතාව කියන්නේ මම කියලා. ඒක ටිකක් අමාරුයි වැඩි. අමාරුයි කියන්නේ පුතේ උත්තම පුරුෂයන් කියනකොට එයා දකින දේ විතරයිනේ කියන්න පුළුවන්. දැන් ප්‍රථම පුරුෂයන් කියනකොට නම් මේ එළියේ ඉඳන් මේ කතාවට සම්බන්ධ නැති කෙනෙක්නේ කතාව කියන්නේ. එතකොට එයාට එකම අවස්ථාවේදී තැන් දෙකක වෙන සිදුවීම් දෙකක් වුණත් කියන්න පුළුවන්. පිටුම වෙලාවේ ගෙදර එකක් සිද්ධ වෙනවා. කාර්යාලේ නැත්නම් ඔෆිස් එකේ තව සිදුවීමක් වෙනවා. අර ප්‍රථම පුරුෂයන් කියන කෙනාට මේ දෙකම කියන්න පුළුවන්. එකම කතාවට සම්බන්ධ. ඒතර එයාට ලේසි. දැන් උත්තම පුරුෂයන් කියන්න පුළුවන් Taman දකින දේ විතරයි. Taman දකින දේ විතරක් කියද්දී ඒක ලේසි වෙන්නේ නැහැ. හැබැයි රසවත්ව කියන්න පුළුවන් සංවේදීව කියන්න පුළුවන්. ඉතින් අපි බලමු. මට විනාඩියක් දෙන්න පුතේ. හරි පුතේ එතකොට මම ඔයාලට මෙන්න මේ කතාව කියනවා විනාඩි 5ක් වැඩි යයි වැඩි වුණොත් මම කතාව කියනවා ඔයා අහන් ඉන්න මේ කෙටි කතාවට ප්‍රවේශයක් අපි ගන්න මේ මහාචාර්ය ඒ.වී. සුරවීරයන් මම මේ පොතක් බලන්න නෙවෙයි කියන්නේ මගේ මතකෙන් ගොදුරුලොබ කියන කෙටි කතා සංග්‍රහයේ ඒ.වී. සුරවීරයන්ගේ අපටත් දවසක ඉර පායාදු කියන කෙටි කතාව. ඊට කලින් මම සමහරට ඔයාගේ පන්තියේ කියලාත් ඇති අහලා තියෙන අයත් ඉන්නත් පුළුවන්. 10 දින නෙවෙයි 9 දී වගේ සමහර වෙලාවට. ඒත් මම මේක කියන්නේ මේක කෙටි කතාව ගැන අවබෝධයක් ගන්න. එතකොට ඒ කතාව මේ පොඩි ගෑනු ළමෙක් තමයි කතාව කියන්නේ. කතකයා. අවුරුදු හිතන්න 10ක විතර ළමෙක් 9ක 10ක වගේ මේ ඉස්කෝලේ 4 5 වගේ පන්තියක ඉන්න ගෑනු ළමෙක්. 4 කියලා විතර හිතමුත්. හැබැයි මේ කාලේ මේ වර්තමාන නෙවෙයි දැනට අවුරුදු 20ක 30කට වගේ අතීතයට යනවා මේ කතාව. මොකද ඒ කාලෙත් එක්ක සිදුවීම් වෙනස් මේ සමහර දේවල්. ඉතින් ඒක ගැටලුවක් නැහැ කාලේ ප්‍රශ්නයක් නැහැ හොඳ නිර්මාණයක් රස විඳින්න. එතකොට මේ ළමයා එයා කතාව පටන් ගන්නෙ මෙහෙම. එයා කියනවා පුතේ එදා මම ඉස්කෝලේ ඇරිලා ගෙදර දුවගෙන ආව හරි ඉක්මනට. වෙනද නම් මම ඉස්කෝලේ ඇරිලා වැටගාවට වෙලා අනිත් ළමයි වෙරළු අච්චාරු කන හැටි අයිස්ක්‍රීම් කන හැටි බලාගෙන ඉඳලා තමයි ටිකක් වෙලා ඉඳලා තමයි මං ගෙදර එන්නේ. එදා මම ඉස්කෝලේ ඇරිච්ච ගමන් දුවගෙන ගෙදර ආවා. ගෙදර ආවේ වෙන මොකුත් හින්දා නෙවෙයි. අම්මට සතුටුදායක ආරංචියක් කියන්නේ. මම දුවගෙන ගිහිල්ලා කුස්සියටම දුවන් ගිහිල්ලා අම්මට කිව්වා අම්මේ මං චිත්‍ර තරඟෙට තේරුණා කියලා. සවුන්ද යනකොට පාට පෙට්ටියක් ගේන්න ඕන කියලාත් මම කිව්වා. අම්මා එකපාරටම මට කෑ ගැහුවා. අම්මා බැන්නා. ඔබට මං කියලා තියෙනව නේද ඔය සුදු ගවුමත් ඇඳගෙන කුස්සියට දුවන් එන්න එපා කියලා. මේ පොල්ලෙලි කහට ගෑවුනොත් මොන දෙයියන්ට කියන්නද? ඵලයන් ගිහිල්ලා ඔය ඇඳුම් මාරු කරගනින් කියලා අම්මා මට බැන්නා. මට හරියට දුක හිතුණා. අම්මා පොල්ලෙලි තලලා පොහුවඹරලා තමයි මේ දවස්වල මල්ලිගේ මගේ වැඩ කටයුතු කරන්නේ. ඒත් මම මේ තරඟෙට තේරුණා කිව්වාම අම්මා සතුටු වෙයි කියලා හිතන් මම දුවගෙන ඇවිල්ලා කොස්සියටම දුවන් ඇවිල්ලා මේක කිව්වේ. ඒත් අම්මා මට කෑ ගැහුවා. ඒකින්ද මට දුක හිතුණා. කියලා එයා දැන් කතාව කියනවා. ඉතින් අම්මා ඊට පස්සේ කිව්වා අර මැටි කෝප්පේ වහලා ඇති මඤ්ඤොක්ක තඹපුව වගේ ලුණු ටිකක් ඉහගෙන කාපන් කියලා.
ඉතින් මම ගෙදෙට්ට අඳින ඇඳුමකුත් ඇඳගෙන ඒකත් අරගත්ත කන්න. ඒත් මට කන්න නෙවෙයි මට ඕන අම්මට මේ විස්තරේ කියන්න. මම අම්මට කිව්වා අම්මේ මේ චිත්‍ර තරඟෙට පන්තියෙන් මාවයි තේරුනේ. පద్ම ටීචර් කිව්වා මට සඳුදා එනකොට මේ සිකුරාද කතාව කියන්නේ සඳුදා එනකොට චෝක් පෙට්ටියක් අරන් එන්න කියලා. අම්මට තවත් කේන්ති ගියා. අම්මා මට බැනගෙන ගියා. ඔබට මේ නැති නාටකම් මම මේ අර පොඩි කොල්ලට කිරි පැකට් එකක් පිටි කිරි පැකට් එකක් ගෙනත් දෙන්නේ කොහොමද කියලා මේ 17 කල්පනා කරනවා. ඔබ මේ චෝක් පෙට්ටි ඉල්ලනවා කියලා අම්මා ආයිත් බැන්න. මට හරියට දුක හිතුණා. මං කන්නෙත් නැතුව ඇඳට ගිහිල්ලා අඬ අඬ හිටියා. ඉතින් සෙන්සුරාදා උදෙත් මම අම්මට ආයි කණිපින්දම් කිව්වා. අම්මේ මට චෝක් පෙට්ටියක් ඕන සමුදා ඉස්කෝලේ යනකොට චිත්‍ර තරඟෙට අඳින්න ටීචර් කිව්වා චෝක් පෙට්ටියක් නැතුව එන්න එපා කියලා. මොකද මම එදා චිත්‍ර තරඟෙට තෝරගන්න චිත්‍රයෙන්දෙත් මගේ ළඟ හිටිය මගේ යාළුවගෙන් චෝක් කූරු එයා පාට කරලා ඉවර වෙන චෝක් කූරු ඉල්ලගෙන පාට කරලා ඉතින් අම්මා කෑ ගැහුවට මම චිත්‍ර තරඟෙට තේරිච්ච එක ගැන මට හරි සතුටුයි. එදා මට ටීචර් අපේ පන්තියට ඇවිල්ලා කිව්වා චිත්‍ර තරඟෙට තෝරගන්නවා ඕගොල්ලන්ව තෝරගන්නේ පන්තියෙන් එක ළමයයි. ඒකට මෙන්න මේ මාතෘකාවට චිත්‍රයක් අඳින්න කියලා ටීචර් මාතෘකා කීපයක් බෝඩ් එකේ ලිව්වා. එකක් පෙරහැරක්, අනිත් එක බැලුම් බෝල කරුවෙක්, බැලුම් බෝල වෙලෙන්දේ, තුන්වෙනි එක තමයි මාළු වෙලෙන්දියක්. ඉතින් මාළු වෙලෙන්දියක් කියන මාතෘකාව දැක්ක ගමන් මට ඒකම අඳින්න හිතුණා. ඉතින් මම ඒක ටිකක් ඇඳන් යනකොට තමයි මට තේරුනේ මම මේ ඇඳලා තින්නේ අපේ අම්මව කියලා. ඉතින් මට කියන්න බැරි වුණානේ අපේ අම්මා දැන් ටික කාලයකට ඉස්සෙල්ලා මාළු විකුණුවානේ. තාත්තා පන්සලේ බණමඩුවේ අර පොල්ලතු හැවිල්ලන්න ගිහිල්ලා වහලෙන් වැටිලා කොන්ද කැඩිලා ඉඳලා මැරුණට පස්සේ අපිට ජීවත් වෙන්න විදිහක් තිබ්බේ නෑ. මාස ගානක මල්ලි ඔතකොට හිටියේ. අම්මයි මායි මල්ලි අසරණ වුණා. අම්මා ටවුමට ගිහිල්ලා හැමදාම මාළු වට්ටියක් අරගෙන ගෙනෙල්ලා ගමේ අර දෙල් ගහයට තියාගෙන මාළු විකුණුවා. ඒ දවස්වල නම් හැන්දෑවට මාළු කූරියෙක් එක්ක බත් වේලක් කන්න වරදින්නෙම නෑ අම්මා මාළු විකුණන කාලේ. හැබැයි ඉතින් අර දවසක් බයිසිකල් කාරයෙක් අම්මව හප්පලා අම්මත් කොන්ද කැඩිලා ගෙදර හිටිය ඉන්න උනාට පස්සේ මාළු විලඳාම එහෙමම නතර වුණා. ඊට පස්සේ දැන් අම්මා ඔය පොල්ලෙල් ටිකක් තලලා ලණු අඹරලා හන්දියේ කඩේට ගෙනිහින් දීලා නැත්තම් සම්පකාරයට දීලා කීයක් හරි අරගෙන බඩු ටිකක් අරන් ඇවිල්ලා ඒකෙන් කාලා තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් එදාට වඩා දැන් අපිට අමාරුයි. අම්මාර මාළු විලඳාම් කරන කාලේ අර හන්දියේ දෙල් ගහ යට මාළු කූඩේ තියාගෙන මාළු විකුණනකොට මමත් ගෙදර ඉන්නවා නම් මම ගිහිල්ලා අම්මට උදව් වෙනවා. කොළ අත්තක් තියාගෙන මාළු වට්ටියට එන කාක්කු එලවන. ඉතින් ඕක තමයි මගේ ඔළුවේ රැඳුනේ. මං මාළු වෙලෙන්දියක් කියන මාතෘකාව දැක්ක ගමන් මං ඇඳලා බැලුවාම අම්මමයි ඉන්නේ. වටේට කාක්කු පියාඹන මාළු විකුණන තැන. ඉතින් මටත් හිතුණා මේක ලස්සනට ඇඳුණා කියලා. ඉතින් මම මේක අඳිනකොට පාට කරනකොට ටීචර්ත් ඇවිල්ලා පැත්තකින් බලාගෙන ඉඳලා hina වෙලා ගියා. පත්ම ටීචර්. ඉතින් චිත්‍රය අවසන් වුණාම ටීචර් චිත්‍ර ටික එකතු කරන් ගිහිල්ලා අවසානයේදී මගේ චිත්‍රය පන්තියටම පෙන්නලා කිව්වා මෙන්න මෙහෙම තමයි චිත්‍රය අඳින්න ඕන. මේ බලන්න මේ මාළු වෙලෙන්දියගේ හැඟීම් ප්‍රකාශ කරලා තියෙන හැටි. බලන්න මේ අහස අඳුරු වෙලා
මේ කාක්කු පියාඹන හැටි වටේ මේක ඇත්තටම තාත්වික චිත්‍රයක්. ඉතාම ලස්සනයි. අපි මෙන්න මේ සිරියාවතීව ඒ ළමයාගේ නම සිරියාවති. සිරියාවතීව තමයි මේ අපේ පන්තියෙන් තෝරගන්න මේ චිත්‍රය තමයි හොඳම චිත්‍රය කියලා. ඉතින් මට හිතා ගන්න බැරි වුණා මම පන්තියේ දක්ෂ කෙනෙක් නෙවෙයි අනිත් විෂයන් වලට. සාමාන්‍යයෙන් ඉස්සරහ පේළියේ ඉන්න අයනේ දක්ෂ අය. ඒ අතරින් පන්තියේ අර වනසිංහ ටීචර්ගේ දුව දක්ෂියාගේ නම දක්ෂි තමයි පන්තියේ පළවෙනිය හැමදාම. එයාව තමයි හැම තරඟෙටම තෝරගන්නේ. ඉතින් දක්ෂි පිටිපස්ස ඇරිලා නිකන් අමුතු විදියට hina වුණා මාන් දිහා බලලා මගේ චිත්‍ර තේරුණා කිව්වහම ඉතින් කොහොමුණත් මං එදා හරි සතුටින් ගෙදර ආවා. ඉතින් මම චිත්‍ර තරඟෙට තේරුණානේ. ටීචර් පන්තියටත් පෙන්නුවා මගේ චිත්‍රේ. මට ලැජ්ජත් හිතුණා කවුරු හරි ළමයි දැනගත්තද මේ මං අම්මව ඇන්දා කියලා. ඒත් මං සතුටින් ආවේ. ඉතින් අම්මා ඉතින් දැන් පහුවදා මේ සෙන්සුරාදා පළවෙනි සිකුරාදානේ මේ හවස තරඟෙට තේරුණා කියලා ඇවිල්ලා කිව්වේ. සෙන්සුරාදා උදෙත් මං අඬ කියනකොට චෝක් පෙට්ටියක් ඕන කියලා අම්මා ඇඳන් හිටියේ චීත්තට උඩින් තව චීත්තයක් ඇඳගෙන උඩහ නැන්දලෑගේ දෙට්ට ගියා. බලමු නැන්දගෙන්වත් කීයක් හරි ඉල්ල ගන්න පුළුවන්ද කියලා. මේ අපි නැන්ද කිව්වේ තාත්තගේ නංගිලෑ ගෙදර. ටික වෙලාවකින් අම්මා හයියෙන් කෑ ගගහ ආවේ. කෑ ගගහ බැන ආවේ. උන්ට අපේ මිනිහා ඉන්න කාලේ නම් අපිව නැතුවම බෑ. අර වැඩේ කරගන්න මේ වැඩේ කරගන්න කියලා අයියේ කියාගෙන එනවා. දැන් උදව්වක් කිල්ලුවාම කරන්නෙම නෑ කියලා අම්මා අඬමින් කෑ ගසමින් තමයි ආවේ. කෑ ගගහ අඬ ආවේ. මටත් දුක හිතුණා. අම්මා එහෙම කියනකොට තාත්තා ඒ දවස්වල නැන්දලට හැමෝටම කොච්චර උදව් කළාද කියලා. ඉතින් පන්සලේ බණමඩුවේ පොල්ලත්තු හෙවිල්ලන්න ගිහිල්ලා තාත්තා වහලෙන් වැටිලා මැරිච්ච දවස්වල නම් පන්සලෙනුත් අපිට උදව් කළා. දැන් කවුරුත් උදව් කරන්නේ. ඉතින් අම්මා ගැන මට හරි දුකයි. දැන් අම්මා මට ඇත්තටම චෝක් පෙට්ටියක් අරන් දෙන්න සල්ලි ඉල්ලන්න ගිහිල්ලා තමයි ඔය නැන්දලා වැහ කිව්වහම ඔය කේන්තියෙන් කෑ ගගහා. අම්මා ඇවිල්ලා ටිකක් වෙලා කල්පනා කර කර ඉඳලා ආයිත් ගියා. මං දැක්ක අම්මා යනකොට අර ගෙදර තිබ්බ හාල් පොතත් අරගෙන තමයි ගියේ. හාල් පොත කියන්නේ පුතේ ඒ කාලේ අර දුප්පත් මායට රටේ සම්පකාරයෙන් ගිහිල්ලා මාසෙකට සැරයක් බඩු ටිකක් ගන්න පොඩි සහන ආධාරයක් තිබ්බා. ඒක කාඩ් එකක් තියෙනවා මාස 12ට නම් කරලා ජනවාරි ඉඳන් දෙසැම්බර් වෙනකම් ඒ මාසෙට අදාළ කාඩ් එකේ කොටුව කපලා ඒකට හරියන්න පොඩි ගානක බඩු ටිකක් දෙනවා රජේ. මේ දිලිඳු සහන විදියට. පස්සේ සමෘද්ධි අරම මේවා කියලා වෙනස් වුණේ ඒවා තමයි. ඔය හාල් පොත සහ භූමි තෙල් පොත කියලා කාඩ් දෙකක් තිබ්බා. භූමි තෙල් ගන්න පුළුවන් භූමි තෙල් කාඩ් එක ගෙනිලා මාසෙකට එකපාරක් ඒ ප්‍රමාණයක්. හාල් පොත කියන එකට හාල් විතරක් නෙවෙයි අනිත් බඩුත් ගන්න පුළුවන් පොඩි මුදලක්. ඉතින් අම්මා ඕකත් තරම් එදා ආපහු ගියා. ආයෙ ටික වෙලාවකට පස්සේ අම්මා මට ලස්සන චෝක් පෙට්ටියකුත් අරගෙන ආවා. මට හරි සතුටුයි. අම්මා කිව්වා චෝක් පෙට්ටිය මගේ අතට දීලා ඉඳා මෙන්න ඔබ චිත්‍ර තරඟයට ඇඳපන් ගිහිල්ලා. මං හාල් පොත සම්පකාරී මැනේජර්ට උගස් තියලා ලණු අඹරලා බේර ගන්නම් කියලා උගස් තියලා මෙන්න උඹට පාට පෙට්ටියක් ගෙනත් දුන්නා. පාට පෙට්ටියක් ගෙනාව කියලා අම්මා මගේ අතට දීලා මගේ ඔළුව අත ගෑවා. මට ගොඩක් සතුටුයි. ඒ වගේම දුකයි අම්මා ගැන මං අම්මට කරදර කළාද කියලා. ඉතින් දැන් මං හරි සතුටින්. ඉතින් ඉරිදා රෑ මට නිින්ද යන්නෙත් නෑ. මම මේ චිත්‍ර තරඟයට අඳින්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් චිත්‍ර තරඟයට අඳින්න ලෑස්තියෙන් ආසාවෙන් අලුත් පාට පෙට්ටියක් තරම් මං ඉස්කෝලේ යන්න බලාගෙන හරිම සතුටින් ඉන්නේ. ඉතින් ඒ සතුට වැඩිකමට මට ගොඩාක් රෑ වෙනකන් නිින්ද ගියෙත් නෑ. ඉතින් මම රෑ හීනෙකුත් දැක්කා. ඒක නම් ටිකක් භයානක හීනයක්. මම ඒ දණ්ඩක් උඩින් යනකොට කළු බැල්ලියක් දුවගෙන ඇවිල්ලා මගේ කකුල ඇල්ලුවා.
මම කෑ ගහගෙන ඒ දණ්ඩෙන් වැටුණා. කෑ ගහගෙන වැටෙනකොට තමයි මාව ඇහැරුනේ අම්මා මොකද කියලා මාව හොලවනකොට. ඉතින් මං අම්මට හීන කියන්න ගියේ නෑ. මං ආයෙ නිදාගත්තා. මට බයත් හිතුණා. ඉතින් සමුදා උදේ මම නැගිටලා ඉස්කෝලේ යන්න ලෑස්ති වුණේ හරි ආසාවෙන්. වෙනදට වඩා ලොකු ආසාවකින් සතුටකින්. වෙනදා අම්මා කඩෙන් ආප්පයක් ගෙනල්ලා භාගයක් මල්ලිට කඩලා දීලා භාගයක් මට දීලා තමයි ඉස්කෝලේ යවන්නේ ගොඩක් වෙලාවට උදේට. එදා අම්මා ආප්ප දෙකක්ම ගෙනල්ලා මට ආප්පයක් දීලා අම්මා කිව්වා බඩගින්න චිත්‍ර අඳින්න බෑ නුඹ ඕක කාලා ඵලයන් කියලා. ඉතින් මට හරියට දුකයි ඒකටත් අම්මා මං වෙනුවෙන් හරියට මහන්සි වෙනවා. මං එදා හරි සතුටින් ගෙදරින් එළියට බැහැලා ගියේ. වෙනදට පාරේ තිනකොට ඉස්කෝලේ යනකොට දැක්කේ නැති ලස්සන මල් පාර දෙපැත්තේ මල් පිපිලා තිනවා මං දැක්කා. හරි සතුටින් මම ගියේ ඉස්කෝලේට. ඉතින් මං ගිහිල්ලා පන්තියට ගිහින් අර මං එදා මට චිත්‍ර අඳින්න චෝක් කූරු දුන්න යාළුවට අලුත් චෝක් පෙට්ටිය පෙන්නු. එයාටත් හරි සතුටුයි. ආනේ ඔයාට චෝක් පෙට්ටියක් හම්බ වෙලා අරගෙන. ඌට වඩා හොඳ එකක් තිබ්බ සම්පකාරී කඩේ කියලා එයා කිව්වා. මං කෝ නෑ මේක තමයි හොඳම එක අම්මා මේක ගෙනත් දුන්නේ කියලා. ඉතින් මං ඒකත් එයාට පෙන්නලා හරි සතුටින් චිත්‍ර තරඟේ පටන් ගන්නකම් බලාගෙන හිටියේ. ඉතින් මොන උදේ පළවෙනි පීරියඩ් එකේම අර දක්ෂිගේ අම්මා වනසිංහ ටීචර් අපේ පන්තියට හයියෙන් ඇවිල්ලා අපේ පත්ම ටීචර්ට එළියට කතා කරලා හයියෙන් මොනවද කියනවා දැක්කා. අපිට එහෙම මෙහෙන් තමයි කියන්නේ වැහුනේ. එයා අපේ පත්ම ටීචර්ට බැන්නා. එයා කිව්වා මගේ හස්බන්ඩ් ඩිරෙක්ටර් කියලා දන්නේ නැතුවයි ඕගොල්ලෝ ඔහොම වැඩ කරන්න කියලා. ඒ වගේ මෙයා කියනවා වුණා වෙනද හැමදාම දක්ෂි තමයි තරඟෙට යන්නේ මොකද මේ පාර දක්ෂිව ගත්තේ නැත්තේ කියලාත් කෑ ගහනවා ඇහුණා. කියලා එයා පත්ම මීස ටීචර්ට හොඳටම බැන්නා. පත්ම ටීචර් අඬනවා අපි දැක්ක ඩිස් එකට ඔළුව තියාගත්ත පත්ම ටීචර්. වනසිංහ ටීචර් දක්ෂිගේ අම්මා දක්ෂිවත් අතින් අල්ලන් පන්තියෙන් හයියෙන් එළියට ගියා බෑග් එකත් අරගෙන. මගේ වටේ හිටපු යාළුවෝ කිව්වා සිරියාවති චිත්‍ර තරඟෙට ගිහිල්ලා ඉවරයි දැන් නම් ඉතින් කියලා. මට ගොඩාක් දුක හිතුණා. මටත් ඇඬෙන්න ආවා. මට වැඩි දුක පත්ම ටීචර් අඬනවා දැකලා. පත්ම ටීචර් ඩෙස් එකට ඔළුව තියන් අඬනවා මම දැක්කා. මමත් ඩෙස් එකට ඔළුව තියාගෙන අඬ හිටියා. ඉතින් මම දන්නේම නැතුව මට නිින්ද ගිහිල්ලා. මං ගොඩාක් වෙලා ඇඬුවා මට ආයෙ ඔළුව උස්සන්න හිතුනේම නෑ. මේ අනිත් අය මට hina වෙයි කියලා. මගේ යාළුවෝ නම් hina වෙන්නේ නෑ. අර ඉස්සරහා පෙළේ ඉන්න දක්ෂිගේ යාළුවෝ නම් මට hina වෙනවා මං දැක්කා. ඉතින් මං අඬ ඉන්නකොට මට නිින්ද ගියා. මට ඇහැරුනේ අපේ අම්මා ඇවිල්ලා පුතේ වරෙන් ගෙදර යන්න කියනකොට මං එකපාරට නැගිටලා අම්මව දැක්කා මට හයියෙන් කෑ ගහලා ඇඬුණා. අම්මා මගේ ඔළුව අත ගන්නවා. ඔබ පරක්කු මොකද කියලා බලන්න මං ඉස්කෝලේට ආවේ. වෙනද උඹ ඉස්කෝලේ ඇවිල්ලා එනවනේ. මට ගේට්ටුව ගාවදීම කිව්වා උඹේ පන්ති යාළුවෝ වෙච්ච දේ. මට අර සමහරු නම් කිව්වා ගිහිල්ලා ප්‍රින්සිපල්ව හම්බ වෙලා මේක කියන්න කියලා. ඒ පුතේ අපිට ওই කළුගල් වල ඔළුව ගහ ගන්න බෑනේ. අපිටත් දවසක ඉර පායනවා නම් පායයි වරෙන් පුතේ ගෙදර යන්න කියලා අම්මා මගේ අතින් අල්ලගත්තා. මට ගොඩක්ම දුක අම්මා ගැන. චිත්‍ර තරඟෙට යන්න බැරි වුණා තමයි. ඒත් අම්මා අච්චර මහන්සියෙන් පාට පෙට්ටියක් ගෙනින්න මට යන්න බැරි වුණානේ කියලා මං ගොඩක් දුක් වුණා. ඒත් අම්මා අන්තිමට කියපු කතාව හිත මං ගෙදර ආවා. අපිට ওই කළුගල් වල ඔළුව හප්ප ගන්න බෑනේ. අපටත් දවසක ඉර පායනවා නම් පායයි. කතාව එතනින් ඉවරයි.
ඒ පුතේ කෙටි කතාවක් ඒකත්. ඒතර ඒ කෙටි කතාව තමයි අපට දවසක ඉරපායාතු කියලා අර අවසානයේ අම්මා කියන කතාවෙන් තමයි කතාවට නම එන්නේ. ඉතින් ඒක පුතේ දැනට අවුරුදු මේ මුලින්ම මං කියවලත් ඇති අවුරුදු 15කට විතර ඉස්සෙල්ලා. මේ කතාව මට ඔහොම මතකයි. ඒ කතාව ඔහොම මතක හිටින්නේ පුතේ. ඒ කතාවේ තියෙන ප්‍රබලත්වය නිසා. අපි කොච්චර කතා කියෙව්වත් ඇහුවත් ඒක අපිට එහෙම මතක හිටින්නේ නැහැනේ. මේ කතාව මට මතක හිටින්නේ ඒක සංවේදී වෙනවා. ඒ වගේම එක් ප්‍රබල සිදුවීමක් තියෙනවා. මම දකිනවා මේ ප්‍රබල සිදුවීම ඉතාම ප්‍රබලයි කියලා. මොකද්ද මේ? ඕගොල්ලන්ට තේරෙනවා ඒකේ ප්‍රබල සිදුවීම තමයි මේ දක්ෂතාවයට නිසි තැන ලැබෙන්නේ නැති එක. නේද? නැත්තම් මේ සිරියාවතීට චිත්‍ර තරඟෙට තේරුණාට යාට යන්න හම්බ වෙන්නේ නැහැ. ඒකනේ ප්‍රබල සිදුවීම. ඒ වටේ තියෙනවා යාට චෝක් පෙට්ටියක් ගේන්න කියනවා. අම්මට චෝක් පෙට්ටියක් අරන් දෙන්න විදිහක් නැහැ. අර තියෙන සිද්ධි දාමයක්. අම්මා ඒ සඳහා වෙහෙසෙනවා. නැන්දලෑ ගෙදර ගිහින් සල්ලි ඉල්ලනවා. නැන්දලා දෙන්නේ නැති වුණාම අඬාගෙන බැනගෙන එනවා. ඊට පස්සේ අර ගෙදර හාල් පොත උගස් තියලා සම්පකාරයෙන් චෝක් පෙට්ටිය අරන් එනවා. ඒවා සිද්ධි දාමයට අයිති. සිරියාවතී සමුද සතුටින් චිත්‍ර තරඟෙට යනවා. අර හීනයක් දකින්නවා රෑ. ඒවා සංකේත හීනේ කියන්නේ. ඇයට ඉදිරියේදී වෙන දේ කියන්නේ. ඉතින් අවසානයේ තරඟෙට යන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි වනසිංහ ටීචර් ඇවිල්ලා එයාගේ දුවව තරඟෙට බලෙන් අරන් යනවා. පන්ති බාර ටීචර්ටත් බැනලා. ඒ ඔක්කොම අර ප්‍රබල සිදුවීම් වටා ගෙතිච්ච සිද්ධි දාමය. ඉතින් අන්න මේ දරිද්‍රතාවය නැත්තම් දුප්පත්කම ඒ වගේම පන්ති ભેදේ මේ දුප්පත් පොහොසත් සහ මේ බලය ඇති සහ බලය නැති අය අතර තියෙන ගැටුම බලය නිමිතන පුතේ අර මනසිංහ ටීචර් කියලා නිරූපණය කරන්නේ මේ බලය නිලධාරිවාදය. එයාගේ හස්බන්ඩ් අධ්‍යාපන අමාත්‍යාංශ ඩිරෙක්ටර් කියන එකත් එක්ක එයාට කරන්න බැරි දෙයක් නැහැ. එයාගේ දරුවා තමයි හැම එකටම තේරෙන්න ඕන කියලා හැඟීමකින් කටයුතු කරන තමන්ගේ දරුවා ගැන විතරක් හිතන එහෙම පන්තියක් අදත් ඉන්නවනේ. අනිත් දක්ෂතාවයේ තියෙන කෙනාට දක්ෂතාවයට ඉඩ නොලැබෙන ඒක ලෝකේ පවතින දෙයක්. මේ ඇති නැති ભેදය අතරේ නැත්තම් මේ විෂමතාවය අතරේ මිනිස්සු දුකට වේදනාවට පත් වෙනවා. විශේෂයෙන් දුකට වේදනාවට පත් වෙන්නේ තියෙන කෙනාට නෙමෙයි නැති කෙනා. මෙතන මේ දරුවා දුප්පත් දරුවා දක්ෂතාවයේ හින්දා යාව තරඟට තේරුණාට එයාට එතනින් එහාට යන්න බලය නැතිව යනවා. බලයක් කියන්නේ යාට දෙමව්පියන්ගේ පරිසරය ඒකට බලපානවා. යාගේ අම්මා දුප්පත් කාන්තාවක් අම්මට බෑ දරුවා වෙනුවෙන් පෙනී සිටින්න. අර හැමදේටම දක්ෂයි කියලා පන්තියේ ඉස්සරහින් ඉන්න වනසිංහ ටීචර්ගේ දුව චිත්‍රවලට දක්ෂ නැති වුණත් එයාව තමයි තරඟෙට ගන්නේ. ඒ යාගේ නිලධාරිවාදයේ නැත්තම් ඒගොල්ලන්ගේ තියෙන බලය පෙන්නලා. ඒක මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ ගොඩක් තැන්වල තියෙනවා. ඔයාගෙන් ඇහුවත් ඔයා කියයි ඉස්කෝලේ සමහර වෙලාවට දක්ෂතාවයේ තියෙන ළමයා නෙවෙයි ඉදිරියට යන්නේ. සමාජ ශිෂ්‍ය නායක වෙන්නේ පන්ති ඉස්කෝලේ. ඊට වඩා දක්ෂතාවයේ තියෙන කෙනා නෙවෙයි නැත්තම් ටීචර්ගේ දුව. එහෙම නැත්තම් සර්ගේ පුතා. එහෙම නැත්තම් වෙන උසස් තැනක ඉන්න නිලධාරියෙක්ගේ අම්මා තාත්තගේ දරුවෙක්. නැත්තම් ආදි ශිෂ්‍ය සංගමේ සභාපතිගේ ලේකම්ලාගේ ළමයි. වලට වැඩි පාසලේ වැඩි තැනක් තියෙනවා. එහෙම ඕන තරම් කතා ඔයා ඇහුවත් කියයි. එහෙම අත්දැකීම් අපි කාටත් තියෙනවා. ඒ කියන්නේ මේ අධ්‍යාපන ශාස්ත්‍රය ගොඩාක් එහෙම තැන් තියෙනවා. නියම සුදුස්සට නියම තැන නොලැබෙන. ඒක අධ්‍යාපනයේ විතර නෙවෙයි රටේ හැම තැනකම තියෙනවා. දේශපාලනයේ බැලුවත් හැම තැනම
සුදුසු තැන තිබ්බනම් අපේ රට අද මේ වගේ විනාශකාරී ව්‍යසනයකට එන්නේ නැහැ. ඔගොල්ලෝ වැඩිහිටි ශිෂ්‍යයෝ විදිහට ඔයගලන්ට ඒක තේරෙනවා. සුදුසු අය නෙවෙයි සුදුසු තැන්වල ඉන්නේ. ඒක හැම ශාස්ත්‍රයකම තියෙනවා. ඒක සමාජ ගැටුමක්. සමාජ අර්බුදයක් ඒවා ඉස්සරහදී නැති වෙන්න ඕන. මෙන්න මේ නිලධාරී වාදයේ ඇති නැති පරතරය, පන්ති ભેදය, පන්ති විෂමතාවය කියන මේ දේවල් ඔක්කොම මේ අපි සමාජයේ විසින්ම හදාගත්ත දේවල්. ඒවත් එක්ක යනකොට සමාජ අසාධාරණය කියන එක නිරන්තරයෙන්ම සිද්ධ වෙන දෙයක්. ඉතින් මේ කතාවේ මේ ළමයෙක්ට වෙන අසාධාරණය තාම දක්ෂ විදිහට ඒ ළමයා කතාව කියන විදිහට කියන්න මේ ලියන්නේ කතාව ළමයෙක් නෙවෙයි මහාචාර්ය ඒ.වී. සුරවීර. එයා ළමයෙක්ගේ මනසට ගිහිල්ලා එදා මේ වසර 30 40කට ඉස්සෙල්ලා පරිසරයේ මේ අද නෙවෙයි. එදා පරිසරයේ එයා දකින එයා ඇත්තට ගුරුවරයෙක් විදුහල්පතිවරයෙක් විදියට වැඩ කරපු මහාචාර්යවරයෙක් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් මහාචාර්යවරයෙක් බවට පත් වෙන්නේ. එතුමාට ගොඩාක් මේ පාසල් අධ්‍යාපනය එක්ක ගොඩාක් අත්දැකීම් තියෙනවා. ඒවත් ඇසුරු කරගෙන තමයි එතුමා ඔය කෙටි කතා ගොඩක් ලියන්නේ. ආයේ කෙටි කතා ගොඩක් කියවල ඔයනි සමාජ විෂමතාවයන් ගැන ලියවිච්ච කතා තියෙනවා. උදාහරණයක් අවශ්‍ය නම් ඒ ගොදුරු ලොබ කියන ඒ.වී. සුරවීරයන්ගේ කෙටි කතා පොත හොයාගෙන කියවන්න. හැම පොත කතාවක් වගේම ඉතාම රසවත්. ඒක තමයි ඔය අපටත් දවස් කිරපායදෝ කියන කෙටි කතාව තියෙන්නේ. ඉතින් මම මේ දියමන්තිමාලයට ඉස්සෙල්ලා මේ කතා කරන්නේ විශේෂයෙන් ඉතින් කෙටි කතාව කියන්නේ මොකක්ද කියලා අපි හොඳින්ම හඳුනා ගන්න. මොකද ඔයාට විචාර ලියන්න වෙනකොට නිකම්ම මේ දියමන්තිමාලය ගැනම නෙවෙයි ඔයා කෙටි කතාවක් කියන්නේ. මොකද වර්තමානයේ 11 ශ්‍රේණියේ ඉන්න දරුවා මම දන්නවා එහෙම කෙටි කතා 10ක්වත් සමහර වෙලාවට කියවලා නැතුව ඇති. සමහර වෙලාවට ජීවිතේ පළවෙනි වතාවටම මේ පෙළ පොතේ තියෙන කෙටි කතා වෙන්නේ සමහර වෙලාවට කියවන්නේ. හැමෝම නෙවෙයි සමහරු. ඒකට ඔයාට බැනලා වැඩක් නෑ අපි. ඒ අද අධ්‍යාපන ක්‍රමේ වෙනස වැරද්ද. පෙළ පොතේ කෙටි කතා දෙකක් තිබ්බට ඔයාට කෙටි කතා කියවන්න හුරු කරලා නැත්තම් ඒ කෙටි කතා දෙක කියවුවා කියලා ඔයාට කෙටි කතාව ගැන හරි අවබෝධයක් එන්නේ නැහැ. ඒකයි අපිට මෙහෙම කෙටි කතා කියලා උදාහරණ කෙටි කතා කියලා කෙටි කතාව ගැන අවබෝධ කරවලා පාඩමට එන්න වෙලා තියෙන්නේ. තිබුතේ හැමෝම නෙවෙයි. මෙතන ඇති කෙටි කතා නව කතා කියවලා යම් අවබෝධයක් තියෙන දරුවෝ ඇති. මම මේ ඒක වැරද්දක් කියන්නේ නැහැ. මොකද මේ ක්‍රමයේ අනුව මේ විෂයන් නම් මේකට මහන්සි වෙන ඔයාට කෙටි කතා පොත් තරම් කියවන්න කියලා මට කියන්නත් බෑ. බෙහෙම උනන්දුව තියෙන සමහර දරුවෝ පුස්තකාලෙකින් හරි පොතක් අරගෙන හොඳ පොතක් හොයාගෙන කියවන අයත් ඉන්නවා. ඉතින් මේ ක්‍රමයේ අනුව එහෙම බලකිරීම කරන්න කොහොමත්ම බෑ. හැබැයි කෙටි කතාව කියන්නේ රසවත් සාහිත්‍යංගයක්. ඒක අපි අනුන්ගේ අත්දැකීම් අපේ අත්දැකීම් බවට පත් කරගන්නවා. අපේ රසඥතාවය පුළුල් වෙනවා. හොඳ නිර්මාණයක් රස වින්දාම ඒක ඊටාම සංවේදී මනසක් ඇති වෙනවා. රසඥතාවයේ ඇති හොඳ පරපුරක් ඇති වෙන්න හොඳ නිර්මාණ රස විඳීම කියන එක අත්‍යවශ්‍යයි. ඉතින් පෙළ පොතෙන් අපිට දෙන කෙටි කතා දෙකට අමතර අපි එහෙම දෙයක් දැනගත්තාම මේ කෙටි කතාව කියන්නේ මේ වගේ ප්‍රබල මාධ්‍යයක් කියන එක ඔයා පස්සේ කාලේ හරි හොඳ කෙටි කතා කියවන්න පෙළඹෙන්න පුළුවන්. එතකොට දැන් මේ එක් ප්‍රබල සිදුවීමක් වටා ගෙතුණු සිද්ධිදාමයක් කියලා අපි කියවනේ කෙටි කතාව කියන්නේ. එතකොට මේ කතාවේ අපි දැන් කියපු කෙටි කතාවේ මේ අපටත් දවස කිරපායාදෝ කියන කෙටි කතාවේ ප්‍රබල සිදුවීම කතාවේ අවසානයේත් එක් හංගගෙන යනවා. ප්‍රබල සිදුවීම වෙන්නේ අවසානයේ කතානායිකාවට කතාව කියන කෙනාට ඒ තරඟෙට ආසාවෙන් බලන් හිටිය චිත්‍ර තරඟෙට එයා ජීවිතේ පළවෙනි වතාවට තරඟයකට තේරිලා තරඟෙට යන්න තියෙන අවස්ථාව අහිමි වෙනවා. අහිමි වෙනව නෙවෙයි අහිමි කරවනවා.
ඒ බලය ඇති කෙනාතින් බලය නැති කෙනාව පීඩනයට පත් කරලා. ඉතින් ඒ කතාවේ අවසානයේ තමයි ප්‍රබල සිදුවීම මතුවෙන්නේ. තව ඇතැම් කතාවල ප්‍රබල සිදුවීම කතාවේ මැද සමහරට මුල තියලා ඒක සමහර දේවල් හංගන් ඉඳලා අවසානයේදී කියනවා. මොකද කුතුහලය නැති වුණොත් ඒ කතාව අපි ඉදිරියට කියවගෙන යන්නේ නැහැ. කතාවේ සියල්ල මුලින් කිව්වොත් එහෙම අවසානයේදී කියවන් යන්න දෙයක් නැහැ. කුතුහලයක් නැති වුණොත් එහෙම කතාව ඉදිරින් එහාට යන්නේ නැහැ කියන්නේ. කතාව කියවන්න පාඨකයාට ආස හිතෙන්නේ. ඉතින් අපේ රටේ කෙටි කතා කලාවේ තව සම්දිස්ථානයක් තමයි ජී.බී. සේනානායක කියන්නේ. ජී.බී. සේනානායක කියන ලේඛකයා ඔහුත් මේ මාර්ටින් වික්‍රමසිංහගෙන් පස්සේ අපේ රටේ බිහි වෙච්ච විශිෂ්ටතම නිර්මාණකරුවා කිව්වොත් වැරදි නැහැ. අපේ සාහිත්‍ය ශාස්ත්‍රයට එතුමාත් මේ ලොකු අත්දැකීම් සම්භාරයක් එකතු කරගෙන පොත්පත් කියවලා තමයි නිර්මාණ කරන්නට දෙන්නේ. ඔයගොල්ලෝ අහලත් ඒ සමාජ ජී.බී. සේනානායක මහත්මයා මේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ ඉස්කෝලේ 8 පන්තියේ විතරයි යාට ඉස්කෝලේ යන්න හම්බ වෙන්නේ. එයාගේ තාත්තා මිය යනවා හදිස්සියේ. අම්මට වත්කමක් නැහැ ඌව පාසල් යවන්න. ඌගේ පාසල් අධ්‍යාපනය නතර වෙනවා. ඊට පස්සේ ජී.බී. සේනානායක මහත්මයා මේ දරුවා ඒ කාලේ 8 ශ්‍රේණිය කියන්නේ හොඳට ඉංග්‍රීසි කියවන්න ලියන්නත් පුළුවන් තත්ත්වයට ඇවිල්ලායි තියෙන්නේ. අද වගේ නෙවෙයි එදාට. ඒකින්ද යාට ඉංග්‍රීසි සිංහල දෙකම හොඳට කියවන්න පුළුවන්. කියවලා තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ දරුවා කොළඹ ජීවත් වෙන්නේ. එයා හැමදාම මහජන පුස්තකාලයට කොළඹ අපි කියන්නේ පබ්ලික් ලයිබ්‍රරි කියලා. ඒකට පයින් හැමදාම ගිහිල්ලා බස් වල යන්න සල්ලි නැහැ. අර මහජන පුස්තකාලේ පොත් කියවන. සිංහල ඉංග්‍රීසි දෙකේම පොත් කියවන. එයාට අරමුණක් තියෙනවා ඒ කාලේ වෙන කරන්න දෙයක් නැහැ. අධ්‍යාපනයේ ඉගෙනීම ලබන්න නම් මුදල් නැහැ. එයා හිතනවා මේ මහජන පුස්තකාලේ එදා විදිහට පොත් 25000ක් තිබ්බා කියනවා. අද ඊට වඩා වැඩි සෑහෙන ලක්ෂ ගණනක් තියෙනවා. මහජන පුස්තකාලේ තියෙන පොත් 25000ම කියවලා අවසන් කරනවා. එයා කොහොම හරි කියන අරමුණෙන් තමයි එයා හැමදාම යන්නේ. ගිහිල්ලා අර ටැප් එකෙන් වතුර බිබි කන්න සල්ලි නැහැ. පයින් ගිහිල්ලා ටැප් එකෙන් වතුර බිබි එයා පොත් කියවනවා. එහෙම කියවලා එයා පොත් විශාල ප්‍රමාණයක් කියවලා එයා දැනුමෙන් සන්නද්ධ වෙනවා. ඒ කියන්නේ මේ ලේඛන කලාව කියන්නේ මොකක්ද කියන එක අවබෝධ කරගන්නවා අනුන්ගේ පොත්ම කියවලා. ඊට පස්සේ තමයි එයා ලේඛනයට එන්නේ. පොත් කියවලා නිර්මාණකරණයේ අවබෝධය අරගෙන ඊට පස්සේ කෙමෙන් තමන්ගේ පොත් ලියන්න අරගෙන මහා ලේඛකෙක් බවට පත් වෙනවා. එයාගේ ජීවිත කතාව විනිවිදිමි අඳුර කියන පොතේ එයාගේ ඔය ජීවිත කතාවේ සිදුවීම් ටික තියෙනවා. එයා කොච්චර පොත් කියවුවද කියනවනම් එයාගේ අවසානයේ S2 පේන්නේ නැහැ. සඳ වෙලා මේ S දුර්වල වෙලා අච්චරටම පොත් කියවීමෙන් වෙහෙසවලා අන්ධ වෙලත් එයා පොත් 10කට වැඩි ප්‍රමාණයක් ලියනවා. එයාට තනියෙන් ලියන්න බෑ. එතකොට එයාගේ අක්කගේ දුව තමයි එයා කියවනකොට ලියන්නේ. එයා කියවනවා අරගොල්ලෝ ලියනවා. එයා විවාහ වෙලත් නැහැ. ඉතින් එයාගේ අක්කගේ දුවගේ පිහිටෙන් එයා අවසානයේ තව පොත් 10කට වැඩි ලියනවා කියනවා. ඒ අතර තමයි ඔය එයාගේ ජීවිත කතාව නැත්නම් ස්වයං ලිඛිත චරිතාප්‍රදානයේ විනිවිදිමි අඳුරත් ලියන්නේ ඔය විදිහට. ඒක තමයි එයාගේ කතාව තියෙන්නේ. ජී.බී. සේනානායක මහත්මයා ලියපු ප්‍රබල තව කෙටි කතාවක් තියෙනවා පුතේ. නිදානේ කියලා කෙටි කතාවක්.
ඒක පසු කාලේ ඉන්නව ඔය චිත්‍රපටයටත් නැගිනවා ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ විශිෂ්ට සම්මානීය ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබපු චිත්‍රපටයක් තමයි නිදාණය කියලා කියන්නේ. සමහර පුතාලා අහලත් ඇති බලලත් ඇති. අන්න එකත් කෙටි කතාවක්. ඒ කෙටි කතාව මේ ප්‍රබලත්වයේ වගේම චිත්‍රපටයක් ප්‍රබල වෙනවා. මොකද චිත්‍රපටයේ ලෝකේ චිත්‍රපටයේ සංගීතය අතින් ඉතාම ජනප්‍රිය වෙනවා. ජනප්‍රිය කියන්නේ ලෝක සිනමාවේ තෝරගෙන තියෙනවා ලෝකේ හොඳම චිත්‍රපට සංගීතය ඇතුළත් චිත්‍රපට 10ක් දැනට. ඒ 10 ඇතුලේ ඔය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ නිදාණයේ චිත්‍රපටයේ ඒකේ සංගීත අධ්‍යක්ෂණය කරන්නේ පේමසිරි කේමදාස මාස්ටර් කියලා අපි හඳුන්වන ලංකාවේ වෙච්ච විශිෂ්ටතම සංගීතඥයා. ඔහුගේ සංගීතය ලෝකේ හොඳම චිත්‍රපට 10 අතරට සංගීතය අතින් හොඳම චිත්‍රපට 10 අතරටත් තියෙනවා ඔය නිදාණයේ චිත්‍රපටය. ඒක සුවිශේෂී අවස්ථාවක්. මේ නිදාණයේ චිත්‍රපටයට ගන්න නිදාණයේ කෙටි කතාව. ජී.බී. සේනානායක මහත්මයාගේ. කෙටි කතාවක් කොච්චර ප්‍රබල වෙනවද කියලා හොඳ කෙටි කතාවකින් හොඳ චිත්‍රපටයක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම මම කිව්වේ අර චිත්‍රපටයක් නිර්මාණය කරනවා වගේම මේ කෙටි කතාව කියන්නේ පොඩි කතාවක් නෙවෙයි කියන්නත් හොඳ උදාහරණයක් තමයි ඔය නිදාණයේ කෙටි කතාව. පොඩි කියන්නේ මේක මේ කාල සීමාව සමහර දැන් අපි ඉස්සෙල්ලා කියපු ඒ විසුර වීරයන්ගේ අපටත් දවස කිරිපායද්දෝ කෙටි කතාව දිව්‍යයන්ගේ පුතේ දවස් 3ක් ඇතුළේ කතාවක්. සිකුරාදා ඉස්කෝලේටලා ගෙදර එන තැන ඉඳන් සඳුදා දවස් 4යිනේ ඔක්කොම සඳුදා චිත්‍ර තරඟෙට ඉදිරිපත් වෙන්න බැරුව නැත්නම් අසාධාරණට ලක් වෙලා ගෙදර එන තැනට වෙනකන් කතාව දවස් 4ක් ඇතුලේ සිදුවෙන සිදුවීම් ටිකක් ඒක ඇතුලේ තියෙනවා. හැබැයි නිදාණයේ කෙටි කතාව ගත්තොත් එහෙම ඒක අවුරුදු 7-8ක් ඇතුලේ වෙන සිදුවීම් ටිකක් මුළු කතාව ගොඩනැගෙනවා. ඒකයි එතන කියන්නේ මේ කෙටි කියන්න බෑ. කෙටි කතාව කියන එක නිර්වචනය කරන්න බෑ. පොඩි කතාව නැත්නම් පොඩි කාලයක් තුල දිව යන කතාව කියන්න කොහෙත්ම බෑ. පිටු ගානින් කෙටි කියන්නත් බෑ. නැත්නම් වසර ගානින් කෙටිද දිගයිද කියන්නත් බෑ. කෙටි කතාව කියන්නේ ප්‍රබල සිදුවීමක් වටා ගෙතුණු සිද්ධිදාමය. ඉතින් මම ඔයාලට පොඩ්ඩක් කියනවා මේ නිදාණයේ කෙටි කතාවක්. උතර ඔයාලට මේ මම අද මේ කරන්නේ ඇත්තටම කෙටි කතාව කියන එක ඔයාලට නිර්වචනයක් දෙන්න. නැත්නම් කෙටි කතාව අපිට ඕක පැය භාගෙන් කියවලා මෙන්න මේකයි කෙටි කතාව කියලා කියන්න පුළුවන්. ඒක නෙවෙයි. ඔයාට කෙටි කතාව ගැන හොඳ අවබෝධයක් දෙන එක තමයි මගේ මූලික අභිප්‍රාය අද දවසේ. හිතන්න එපා අපරාධිසක අද පාඩම කළේ නැහැ කියලා. නෑ මේ පාඩම තමයි පාඩමට ප්‍රවේශය. තීමන්ති මාලෙන් අපි ගන්නේ කෙටි කතාව. උතර මට ආයි අපටත් වැසිකිළියක් කෙටි කතාව කරන දවසට මම ඔයාලට කෙටි කතාව ගැන හඳුන්වන්නේ නැහැ. උදාට කරන්නේ මේ කතාව. අද මේ වාර්ත්‍ය පළමු වතාවට අපි 10 11 ශ්‍රේණිය වලට කෙටි කතා පාඩමක් කරනකොට මට කෙටි කතාව කියන්නේ මොකක්ද කියලා ඔයාලට හරියටම හඳුන්වලා දෙන එක මගේ යුතුයකම සහ වගකීම. ඒ වෙනුවෙන් තමයි මම මේ අද දවස ගත කරන්නේ. එතකොට මේ නිදාණයේ කෙටි කතාව ගත්තොත් පුතේ මේ අපේ ජී.බී. සේනානායක මහත්තයා මම කිව්වේ අපේ රටේ විශිෂ්ට නිර්මාණකරුවෙක්. එයත් මේ කතාව ලියන්නේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන්. එයා කතාව කියන විදිහට. හැබැයි අද අපි මේ ඉගෙන ගන්න යන දියමන්ති මාලය ප්‍රථම පුරුෂයෙන් ලියන්නේ කතකයා කතාව කියනවා නෙවෙයි. දැන් මේ නිදාණයේ කෙටි කතාවෙත් නැත්නම් පස්සේ චිත්‍රපටයට නැගුණු මේ විශිෂ්ට නිර්මාණය කතාව උත්තම පුරුෂ කියන්නේ තමන් කතාව කියන විදිහට. ඒතර මොකද්ද වෙන්නේ? යා මම කියන චරිතයේ කතාව කියනවා. එයා පටන් ගන්න මෙහෙම. කතාව කියන්නේ. එයා කියනවා මම මේ ලියුම ලියලා අවසානයේදී මේ ලිපිය ලියලා අවසානයේදී මේ කාමරේ මේ බාල්කේ කියන එක දන්න ඔය අර වහලි මුදුන් ලීයේ සිවිලිමක් නැත්නම් බාල්කේ පේනවා. මෙන්න මේ බාල්කේ ලණුවක් ගැට ගහලා තියෙනවා.
මේ ලිපිය ලියලා අවසානයේදී මං ඒකේ එල්ලිලා මැරෙනවා. මම නෙවෙයි මේ කතාව කියන කෙනා. හරි මේ කෙටි කතාවේ මෙහෙම තියෙන්නේ. එයා කියනවා කෙටි කතාව ආරම්භෙදී එහෙම මේ කතාව කියලා අවසානයේදී මම මේ කාමරේ බාල්කේ ලණුවක් ගැට ගහලා තිනවා ඒක එල්ලිලා මැරෙනවා. එහෙම කියලා එයා කියනවා ඇයි මං එහෙම කරන්න කියලා දැන් මම මේ කියන්නයි හදන්නේ. කියලා මේ ලියුමක් ලියන විදිහට තමයි මුළු කතාවම කියන්නේ. කතාව ආරම්භ කරනවා එයා මම දවසක් දුම්රියකින් ගමනක් යනකොට දුම්රියක් වදන්නවා කෝච්චියේ සීට් තියෙන අර සාමාන්‍ය මූණට මූණ සීට් තියෙන විදිහට දුම්රියේ ගමනක් යනකොට මට තරමක මහන්සි ගතියට නිින්ද යනවා. නිින්දෙන් ටිකක් දුර ගිහින් ඇහැරලා බලනකොට මගේ ඉස්සරහා ඉඳගෙන ඉන්න තරුණියක් මගේ ඉස්සරහා ආසනයේ මගේ මූණට මූණ ඉඳන් ඉන්න තරුණිය දැකලා මම එකපාරට කලබලයටපත් වෙනවා. ඇයි මං එහෙම කලබලයටපත් වෙන්නේ කියලා එයා කියනවා. ඇයිගේ මුහුණේ තියෙන උපන් ලප තුනක් මම දැක්කහම හිතන්න මේ ගීදමෝපසාන්ති මූණවම් මේකට ගන්නම් දැනට මට ළඟම තියෙන මූණ ඒකින්ද මූණක් අඳිනවට වඩා ලේසි ඒක. ඒ මූණේ නලලේ නහයේ සහ නිකටේ මම මෙහෙම ඇඳාම ඔයාලට පේනවද මන්ද මේ පාටකින් ඇඳුත් පෙනේ. ඒ මූණේ නලලේ මෙතෙන් නලල මේ නිකට මේ නහය මේ නිකට මේ තුනේ පිළිවෙලින් කුඩාවන ඉද මොප්සාන්ගේ මේ අර තරුණියගේ හැ පිළිවෙලින් කුඩාවන උපන් ලප තුනක් තියෙනවා. නලලේ නහය සහ නිකටේ කෙලින්ම තියෙන. මේ උපන් ලප තුන දැක්කන මේ තරුණිය දැකලා තමයි මං කලබල වෙන්නේ. ඇයි මං එහෙම කලබල වෙන්නේ කියන හේතුව මං කිව්වේ නෑනේ කියලා යාම කියනවා. මට මීට වසර කිහිපයකට ඉස්සෙල්ලා වසර 7-8කට ඉස්සෙල්ලා අර රජමහ විහාරයක තිබ්බ කාම්දුරු කෙනෙක් දුන්න පුස්කොළ පොත. ඒ පුස්කොළ පොත නිදන් වදුලක් කියන්නේ නිදානයක් තියෙන තැන ගැන හෝඩුවාවල් කියන තැන එකක්. පුස්කොළ පොතේ නිදානයක් ගන්න හැටි තිබ්බා. ඒ නිදානේ ගන්නවා නම් මේ පිළිවෙලින් නලලේ නහය සහ නිකටි පිළිවෙලින් කුඩා වෙන උපන් ලප තුනක් තියෙන තරුණියක්ව බිලි දෙන්න ඕනේ. ඒකට නිදානයක් ගන්න නම් බිල්ලක් දෙන්න ඕනේ. බිලි දෙන්න ඕනේ එයා තුන් කුළුඳුල් කෙනෙක් වෙන්නත් ඕනේ. තුන් කුළුඳුල් කියන්නේ පුතේ ඒකත් කියලා දෙන්න වෙනවා ඉතින් මෙතන. තුන් කුළුඳුල් කියන්නේ පුතේ මේ ඒ පවුලේ එයාගේ අම්මා තාත්තා කිව්වොත් මෙහෙම ඒ පවුලේ එයාගේ අම්මා පවුලේ වැඩිමල්ම කෙනා. මේ අම්මා කියලා හිතන්න. තාත්තත් ඒ පවුලේ වැඩිමල් කෙනා. කුළුදුලා කියන්නේ වැඩිමලානේ ඉස්සෙල්ලම හම්බ වෙන කෙනා. ඒකට අම්මා තාත්තා පවුල් දෙකේම වැඩිමල් අය. මේ දෙන්නගේ වැඩිමල් දුව. කුළුදුල් කියන්නේ පළවෙනිය. හරි? මේ දුව. මෙන්න තුන් කුළුඳුල්. අම්මා පවුලේ වැඩිමලා තාත්තා පවුලේ ඒ පවුලේ වැඩිමලා මේ දුවත් පවුලේ වැඩිමලා. මෙන්න තුන් කුළුඳුල් කෙනෙක් වෙන්න ඕන මේ තරුණිය මෙන්න මේ නිදන් මදුළු තියෙන විදිහට මේ නිදානේ ගන්න බිලි දෙන්න. ඉතින් අර නිදානේ තියෙන තැන විස්තර ඒව මං ගිහින් බැලුවා නිදන් මදුළු අනුව. ඉතින් මේ තුන් කුළුඳුල් තරුණියක්ව හම්බුනොත් ඒව බිලි දීලා මේ නිදානේ ගන්න පුළුවන් කියලා ඒ නිදන් මදුලේ සඳහන් වෙලා තිබ්බ මට අර හාමුදුරු කෙනෙක් දුන්නා. ඉතින් මට
සාමාන්‍යයෙන් මේ කතාව කියන කෙනා කියන මට සාමාන්‍යවත් පොහොසත්කම් තියෙන කෙනෙක් ඒත් මට මේ නිදාන ගන්න ලොකු ආසාවක් ලෝභකමක් තිබුණා. අම්මා තාත්තගෙන් මට හිමි වෙච්ච ලොකු වස්තුවක් තිබ්බට සාමාන්‍ය වස්තුවක් මට මේ නිදානෙත් එකතු කරගන්න උවමනාව තිබ්බා. අම්මා තාත්තත් මිය ගිහින් මම තාම විවාහයක් කරගෙනත් නැහැ. ඉතින් මේ හේතු හින්දා මට මේ නිදානෙ ගන්න උවමනාව තිබ්බා කියලා ඒ කතාව කියන කෙනා කියනවා මේ කතකය. ඉතින් මම ඒ සඳහා අවසර ගානක් තිස්සේ මේ මෙන්න මේ පිළිවෙලින් නළලේ නහයේ සහ නිකටේ උපන් ලප තුනක් තියෙන පිළිවෙලින් කුඩා වෙන නළලට වඩා නහයේ කුඩායි ඊට වඩා නිකටේ උපන් ලපේ කුඩා වෙන එක කෙලි තීර තරුණියක් කෙව්වා. මම මේ නම් ඇඳ ගීද මොපුසාන්ගේ මූණේ එහෙම ඔයා හිතා ගන්න මේක දැන් තරුණියක්ගේ මූණේ ඇඳලා තියෙන්නේ කියලා මේ උපන් ලප තුන. තැඹිලි පාට උපන් ලප නැහැ. ඇඳේ හොඳට පේ. එතකොට මේ දුම්රියේදී එකපාරට මේ මගේ ඉස්සරහා ඉඳන් ඉන්න මේ තරුණිය සහ ඇයගා විටි ආච්චි කෙනෙක් ඒගොල්ලෝ දැක්කා මට එකපාරට නිදන් වදුල මතක් වුණා. මං ඒගොල්ලෝ එක්ක කතා කළා සාමාන්‍ය සතුටු සාමීචී දෙන විදිහට. ඒගොල්ලෝ ඊටාම දුප්පත් මේ ආච්චි තරුණියයි විතරයි ජීවත් වෙන්නේ. අම්මා තාත්තා මැරිලා කියලා මම විස්තරත් අහගත්තා. ඒගොල්ලෝ දුම්රියෙන් බහින තැනදී මම ඒගොල්ලන්ට යන්න දීලා බැහැලා ඒගොල්ලෝ ඉන්න තැනත් මං හොයාගත්ත. ගේට් මං බලාගත්ත දුප්පත් කුඩියක්. ඊට පස්සේ දවස් කිහිපයකට පස්සේ මම ඒ ගෙදෙට්ට ගිහිල්ලා ඒ ආච්චිට කිව්වා මේ තරුණිය මම විවාහ කරගන්න කැමතියි කියලා. මගේ වත් පොහොසත්කම් ගැනත් ඒගොල්ලන්ට තේරුණා. මම කිව්වේ වුණාට ඒගොල්ලෝ මම මේ තරුණියට කැමතියි මේ විවාහ කරගන්න කැමතියි කියලා. ඉතින් ආච්චිත් හරි කැමැත්තෙන් සතුටින් ඒක පිළිගත්තා. ඉතින් ටික දවසකින් මම ඇයව විවාහ කරගත්තා. ඉතින් මේ කතාව කියනවා මේ තරුණයා විදිහට. ඉතින් ඇය ඊටාම හොඳ ගුණ යහපත් බිරිඳක් වුණා මට. අහිංසකයි. ඉතින් මට දැන් මේ නිදාන ගැන මතකෙත් ඔහොම ටිකක් අමතක වුණා. ඇයත් එක්ක ජීවත් වෙලා ඉන්නකොට. දවසක් රාත්‍රියේ හොඳට හඳ එළිය තියෙන රාත්‍රියක මම නිින්දෙන් හදිස්සියේ ඇහැරුණාම ඇයගේ මූණට හඳ එළිය වැටිලා තියෙනකොට මේ උපන් ලපු තුන හොඳටම පේන්න ගත්තා. අන්න ඒ වෙලාවේ මට මතක් වුණා මං ඇය විවාහ කරගත්තේ මෙන්න මේ නිදාණය ගන්න චේතනාවෙන් නේද කියලා. ඊට පස්සේ මම තීරණය කළා නෑ මම මේ නිදාණය ගන්න ඕන. මං ඇය විවාහ කරගත්තේ මේ නිදාණය ගන්න. ඒකට හොයන කෙනා විදියට හම්බ වෙච්ච නිසා. ඉතින් මං එදා රාත්‍රියේම තීරණය කළා මම මේ නිදාණය ගන්න ඕන. පහුදා උදේ මම නැගිටලා ගමනක් යන ලෑස්ති වෙන විදිහට මම ලෑස්ති වුණා. ඒකට ඇය මගෙන් ඇහුවා කොහෙද යන්නේ කියලා. මං කිව්වා ඒක මං තනියෙන් යන්න ඕන ගමනක්. කාටවත් නොකිය යන්න ඕන ගමනක් කිව්වාම සාමාන්‍යයෙන් බින්දගේ ඕනම බින්දක් නොකිය යන්න හදනකොට කොහොමද කොහෙද යන්නේ කියලා අහන එක සාමාන්‍ය සිරිතනේ බලෙන් හරි. තනියෙන් යන්න ඕන කිව්වම බලෙන් හරින එක සිරිත. ඉතින් ඇයත් ඒ වගේම මට ඇවිටිලි කළා අනේ මාවත් එක්ක යන්න තනියෙන් යන්න එපා මාතත් යන්න ඕන කියලා. ඉතින් මං කිව්වා එහෙනම් අපි කාටවත් නොකිය මේ ගමන යන්න ඕන මොකද මං දැනට වසර ගානකට ඉස්සෙල්ලා දේවාලයකට බාරයක් වුණා මට හොඳ විවාහයක් කරලා දෙන්න කියලා. ඒ විවාහය වුණාට පස්සේ මං ඒ බාරේ ඔප්පු කරන්න එනවා තනියෙන්. ඒකටයි මං යන්න හදන්නේ. ඉතින් එයාත් සතුටු වෙලා අනේ හොඳයි. ඉතින් මාත් එන්නම් මාත් ඔයාට උදව් කරන්න. ඒ මම කිව්වා එම්බේ කාටවත් නොකිය අපි දෙන්න එහෙනම් යන්න ඕන. අපි දෙන්න මේ ගෙදර වැඩට ඉන්න සේවක සේවිකාවන්ටවත් කියන්නේ නැතුවයි අපි යන්න ඕන. කිව්වාම එයාම කිව්වා එහෙනම් මම අද ඉරිදනේ පොළට යනවා කියලා කලින් යන්න. ඔයා පැයකින් විතර ඇවිල්ලා පොළ ගාවින් මාව ගන්න. වාහනේ යන්න පුළුවන් එතකොට කියලා මාත් ඒකට කැමති වුණා. එයා ගෙදර වැඩට ඉන්න අයට කිව්වා මං පොළට යනවා කියලා. එයා ගියා කලින්. මම පැයකින් විතර ගමනක් යනවා කියලා. ගෙදරින් ගිහිල්ලා ඇයවත් පොළ ගාවින් මෝටර රථයට නග්ගගෙන අපි දෙන්න හරි සතුටින් ගියා. ඉතින් අපි කිලෝමීටර් 60-70ක දුරක් ගිහිල්ලා
ඒ කන්දක් මුදුනේ තමයි ඒ මට අවශ්‍ය තැන තියෙන්නේ. මං කන්ද පාමුල මෝටර් රථේ නවත්තලා ඉතින් මං අර පූජාවට අවශ්‍ය දේවල් කියලා පළතුරු සහ ඒ පූජා උපකරණ ගත්තා. එයත් හරි සතුටින් ඒව ඔක්කොම අරගෙන මාත් එක්ක කන්ද නැගලා අර බඩු ටිකක් තරම් ඒ නිදානේ තියෙන ගල මුදුනට අපි ආවා. ඉතින් මම ඒ පූජාවට අවශ්‍ය දේවල් කියලා එතන දේවල් ලෑස්ති කළා. ඈත් ඉතාම සතුටින් ඒවට ඔක්කොම ලෑස්ති වුණා. සුදු ඇඳලා සුදු පිරුවටයක් ඇඳලා වැඳගෙන ඇය ඉන්නවා. මම අර නිදන් වදුලේ තියෙන විදිහට ඒ ශ්ලෝක ගායනා කරමින් ඒ පූජාව පවත්වලා පළතුරු තියලා ඒ පූජාව තියලා ඇයට කිව්වා වැඳගෙන ඉන්න මේ ගාථා ටික කියාගෙන කියලා ශ්ලෝක වගේක් දීලා ඇය ඊටාම භක්තියෙන් ඒවා කිය ඉන්නවා. මම අවසානෙම කරන්න ඕන දේ තමයි බිලි පූජාව. ඉතින් ඇය වැඳගෙන ඉන්නවා. මම ඉනේ හංගගෙන ඉන්නවා කෙනිස්සක්. ඇය වැඳන් ඉද්දි මම ඒ අවශ්‍ය ශ්ලෝක සියල්ලම කියලා ඇයගේ පිටිපස්සෙන් ගිහිල්ලා කෙනිස්ස අරගෙන ඇය මාව දකින්නෙත් නැතුව ඉස්සරහා බලන් ශ්ලෝක කියනකොට ඇයගේ බෙල්ල කඳින් වෙන් කළා කෙනිස්සේ. බෙල්ල කැපුවා. ඉතින් ඇය ලේ විලක් මැද වැටුණා. මම මේ ලේ අර නිදන් වදුලේ කියන විදිහට ඒ බිලි පූජාව පවත්වන විදිහට ඒ ලේ ගල වටේ ගාල ඒ ශ්ලෝක දිගින් දිගට කිව්වා. ඉතින් නිදන් වදුලේ තියෙන විදිහට නිදානේ දැන් ගොඩට මතුවෙන්න ඕන. ඉතින් බලන් හිටියා දිගින් දිගට ඒ දේවල් කර හැබැයි නිදානේ මතුනේ නැහැ. නිදානේ මතුන්නේ මම නිදන් වදුල දිගටම කියෙව්වා. දිගට කියෙව්වත් නිදානේ මතු නොවෙච්ච හින්දා මම කලබල වුණා. මට තේරුණා මේ නිදන් වදුලේ තියෙන තැන වෙන්න බැහැ. මම හොයපු තැන මේ නැත්තම් මේක වෙන්න ඕන. බිලි පූජාව හරියට කරලා ඉතින් මම දැඩි කනස්සල්ලටපත් වුණා. ඇය මෙහිදීන් දැන් කරන්න දෙයක් නැහැ. මම වලක් කපලා ඇයව වල්ලලා අර දේවල් ඔක්කොම අයින් කරලා වල දාලා බිලි පූජාවට ගෙනිච්ච දේවල් ඔක්කොම ඉතාලම කනස්සල්ලෙන් මම හැන්දෑවේ කන්ද බැහැලා මෝටර් රථයට නැගලා ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා මං අර ගෙදර සේවක සේවිකාවන්ගෙන් ඇහුවා කෝ හාමිනේ කියලා. ඒගොල්ලොත් කලබල වුණා. ඒගොල්ලෝ කිව්වා උදේ පොළට ගිහින් ආවේ නැහැ කියලා. අපි පොලිසියට ගියා. ගෙදර සේවක සේවිකාවෝයි මමයි ඒගොල්ලෝ කට උත්තර දුන්නා ඒ උදේ පොළට ගියා කියලා. මමත් කිව්වා මම ගමනක් ගියා. එයා පොළට ගියා. ගෙදර ඇවිල්ලා නැහැ කියලා අපි පොලිසියේ පැමිණිල්ලක් දාලා ගෙදර ආවා. හැමෝම ඇව හෙව්වා. ඇගේ ආච්චි දැඩි කනස්සල්ලෙන් හිටියා. ඈත් මිය ගියා මේ දුව නැතිවීම ශෝකයෙන් ටික කාලෙකින්. ඉතින් කවුරුත් දන්නේ නැහැ මම මිනිමරුවෙක් කියලා. මගේ අතින් තමයි ඇය මිය ගියේ කියලා. ඉතින් හැබැයි මේක මට දරා ගන්න බෑ. මගේ හෘද සාක්ෂිය අනුව මම ලොකු වැරද්දක් කරපු මිනිමරුවෙක් කෙනෙක්. හැබැයි සමාජෙ මාව කවුරුත් එහෙම සලකන්නේ නැහැ. සමාජ ඉදිරියේ මං හොඳ මහත්මයෙක්. බිරිඳ හදිස්සියේ අතුරුදහන් වෙච්ච. ඉතින් ඇයගේ මරණය කාටවත් හොයාගන්නත් බෑ. කිසිදු සාක්ෂියක් නැහැ. අද කාලේ වගේ CCTVත් නැහැනේ. සාක්ෂි නැහැ. ඉතින් මට මේක දරාගෙන ඉන්න බෑ. මගේ හෘද සාක්ෂිය අනුව මම ජීවිතේ නැති කරගන්නවා. මට මේ නැත්තම් මම පොලිසියට ගිහිල්ලා බාර වෙන්න ඕන. බාර උනායි කියලා දඬුවම් විදීම මිසක් වෙන දෙයක් වෙන්නේ නැහැ. මම ජීවිතේ නැති කරගන්නවා කියලා කතාව අවසන් වෙනවා එතනින්. ඒ නිදානේ කෙටි කතාව GB සේනානායක මහත්මයාගේ. ඒකෙන් නිර්මාණය වෙච්ච නිදානේ චිත්‍රපටයත් ඔයාලට බලන්න පුළුවන්. ඔය YouTube එකේ එහෙම තියෙනවා. කළු සුදු චිත්‍රපටයක්. හැබැයි මාලනී ෆොන්සේකා සහ ගාමිණී ෆොන්සේකා රඟපාන විශිෂ්ට නිර්මාණයක්.
පුළුවන් නම් ඒකත් බැලුවට කමන්නේ. ඒ කෙටි කතාව ඔයාලට හොඳටම රස විඳින්න පුළුවන්. ඒක චිත්‍රපටයේ බැලුවා. නැත්නම් කෙටි කතාව කියවන්න පුළුවන්. ඉතින් බලන්න පුතේ අන්න ඒක බැලුවත් අපිට ප්‍රබල සිදුවීමක් තියෙනවා. මම අහුවොත් මොකද්ද ප්‍රබල සිදුවීම කියලා ඔයා කියයි. මේ නිදාණය ගන්න අර තරුණියව මැරීම. නිදාණය නොලැබීම වෙනම දෙයක්. හැබැයි එයා තරුණියව මරණවන ගෙනහිල්ලා නිදාණය ගන්න බිලි පූජාවක් දෙනවනේ. ඉතින් ඒ බිලි පූජාව සාර්ථක වෙන්නේ නැති එකයි කතාවේ වෙනස. ඒක එයා වැරදි තැනක ඒක දෙය කරලා තියෙන්නේ. ඒකින්ද මෙන්න මේ කතාවේ ප්‍රබල සිදුවීම පැහැදිලි. ප්‍රබල සිදුවීම කියන්නේ එයා අවසානයේ. කතාව මුලදිම කිව්වොත් මං මිනිමරුමක් කළා කියලා අන්න ඒක කතාව රසවත් කුතුහලයේ නැති වෙනවා. හැබැයි කතාව මුලින් එයා කුතුහලයක් ඇති කරනවා මේ ලියුම ලියලා අවසානයේදී මම මේ බාල් කෙල්ලලා මැරෙනවා කියලා. අන්නේ කුතුහලයේ මත ඇයි මේ මිනිස්සෙක් කෙල්ලලා මැරෙන්න යන්නේ මොකද්ද කරපු වැරද්ද කියලා අන්න තියෙන කුතුහලයේ හින්දා පාඨකයෝ මේ කතාව කියවන්න පෙළඹෙනවා. ඒකින්ද දිගින් දිගටම කියවනවා. අන්න කෙටි කතාවක් සාර්ථක වන ආකාරය. ප්‍රබල සිදුවීමක් තියෙනවා. ප්‍රබල සිදුවීම් වටා ගෙතුණු සිද්ධිදාමයක් තියෙනවා. ඉතින් විශිෂ්ට කෙටි කතාවක් කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඔයා කෙටි කතාව ගැන අන්න එහෙම හොඳ අවබෝධයක් ඇති කරගත්තාම අපිට කෙටි කතා රස විඳින්න, රසාස්වාදයේ දෙන්න, විචාර කරන්න පහසු වෙනවා. එතකොට ඔයා කෙටි කතාව අධ්‍යයනය කළාට පස්සේ ඒ ගැන හොඳ විචාරයක් ඔයාට ලියන්න පුළුවන් අහන ප්‍රශ්නත් අනුව. ඉතින් කෙටි කතාවක විවිධ සමාජ පැතිකඩයන් නිරූපණය වෙනවා. මොනම නිර්මාණයක එහෙම තමයි. විශේෂයෙන් කෙටි කතාවක චරිත කිහිපයක් වටානේ කතාව දෝලණය වෙන්නේ. දැන් අපි කියපු මේ කෙටි කතාවේ නිදානේ කෙටි කතාවේ මේ ප්‍රධාන චරිතය කතාව කියන කතකයා සහ අර ඔහුගේ බිරිඳ. ඒ වගේම අර අපටත් දවස් කිරපායදු කෙටි කතාවේ කතාව කියන ළමයා සිරියාවටි. ඒක එක්ක සෙසු චරිත විදියට එයාගේ අම්මා අර පද්මා ටීචර් ඒ කට්ටිය එකතු වෙනවා. වනසිංහ ටීචර්. මේ ඉතින් අන්නේ අයත් එකතු වෙනවා. ඉතින් එහෙම බැලුවාම ප්‍රබල චරිත තියෙනවා. ඒවා සමාජයේ පැතිකඩයන් නිරූපණය වෙනවා. ඉතින් දියමන්ති මාලයේ කෙටි කතාවට යන්නේ ඉස්සෙල්ලා අපි කෙටි කතාව ගැන හඳුනාගත්තේ මේ විදිහට. අපි ඊළඟට මේ ගීදමෝපසාන් කියන මේ දියමන්ති මාලයේ ලියන ප්‍රංශ කෙටි කතා කරුවා ගැන ඉගෙන ගන්න යන්නේ. ඔව්ව හඳුනා ගන්න. අපි හැඳින්වීම පොඩ්ඩක් එහෙනම් බලමු පුතේ. දියමන්ති මාලයේ ගීදමෝපසාන්. කියවන්න පොඩ්ඩක් මේ හැඳින්වීමනේ මම්මනේ කියවන්නේ මේ. ඉන්දුවර පොඩ්ඩක් පළවෙනි ඡේද කියවනවාද පුතේ අපිට පන්තියට ඇහෙන්න? ඉන්දුවර ලෑස්ති නැත්නම් අපි තව කාට හරි කියමු. ජෙනුලි කියන දුව මේ පළවෙනි ඡේද ගීදමෝපසාන් ගැන තියෙන හැඳින්වීම. ගීදමෝපසාන් 1850 අගෝස්තු මාස 5 වෙනිදා හා 5 වෙනිදා ප්‍රංශයේදී උපත ලැබිය. විවිධ ප්‍රදේශවල පැවති සාහිත්‍ය සභාවලට සහභාගී වෙමින් ඔහු සිය සාහිත්‍ය ජීවිතය ගොඩනගා ගත්තේය. පසු කාලීනව ලොව කෙටි කතාකරුවන් අතර ප්‍රබල නිර්මාණකරුවෙකු බවට පත් විය. හරි පුතේ. අන්න ජෙනුලි කියපු පළවෙනි ඡේදය අපි බලමු. ගීදමෝපසාන් 1850 1893 අවුරුදු 43ක් වගේ කෙටි කාලයක් ජීවත් වෙච්ච චරිතයක්. බලන්න හොඳ නිර්මාණකරුවෝ ගොඩක් වෙලාවට ජීවත් වෙන්නේ පොඩි කාලයයි. හැබැයි ජීවත් වෙන පොඩි කාලය තුල ගොඩක් දේවල් කරනවා, විශේෂ දේවල්, නිර්මාණාත්මක දේවල්. ඉතින් අපි බලන්න 1850 ඉපදිච්ච 1893 මිය ගිය 1870 ගණන් වල වගේ නිර්මාණකරණයේ දෙන්නේ නැතිනේ.
දැනට වසර 150කට විතර පැරණි. බැලුවොත් නිර්මාණය අවුරුදු 150ක් විතර පරණයි. මම උපකල්පනය කළොත් 1870 ගණන් වල නිර්මාණකරණය යෙදුණා කියලා. හැබැයි අදටත් කතාව ඊටාම කාලෝචිත තේමාවක් එතන තියෙනවා. ඒ කියන්නේ සදාතනික නිර්මාණ බවට මේවා පත් වෙනවා. මේ කාලය කොහෙත්ම අදාළ නැති වෙනවා ජීවත් වෙච්ච කාලය ඒවා සදාතනික නිර්මාණ බවට පත් වෙන්නේ නිර්මාණකරුවන්ගේ දක්ෂතාවය නිසා. ඕනම යුගයකට ගැලපෙනවා කතාව. කතාව රසවින්දාම ඔයාට ඒක තේරෙයි. කියන්නේ මේක අදත් වෙන්න පුළුවන් මටත් වෙන්න පුළුවන් කියන හැඟීම අපිට දැනෙනවා. මේ දැනුත් මේ දේ වෙන්න පුළුවන්. අන්න ඒවා සර්වකාලීන නිර්මාණ බවට පත් වෙන්නේ ඒකයි. එතකොට මේ ප්‍රංශය කියන්නේ පුතේ එදා කලාගාරයක් කිව්වොත් නිවැරදි. ප්‍රංශය කියන්නේ රට ඇවිල්ලා කලාගාරයක් වගේ. මොකද පුතේ මම අහලා තියෙනවා කියවලා තියෙනවා මේ ඔය 1800 ගණන් වල 900 මුල් යුගයේ ලෝකේ විශිෂ්ට කලාකරුවෝ විශේෂයෙන්ම තමන්ගේ නිර්මාණ එළි දක්වන්න යන්නේ ප්‍රංශයට. ඔය එදා ඇමරිකානු ලේඛකයෝ එංගලන්තේ ඉන්න ලේඛකයෝ ලෝකේ හොඳට එදා මේ කලාවේ යෙදුනේ ඇත්තටම පුතේ හොඳටම සල්ලි තියෙන අය කියනවනේ. චිත්‍ර ශිල්පියෝ මොකද ඒගොල්ලන්ට මේක විනෝදාස්වාදයේ විනෝදාංශයක් විදිහට කලාව ඇත්තටම කළේ අද කාලේ වගේ මුදල් උපයන්න නෙවෙයි. ඒගොල්ලෝ හොඳටම මුදල් තියන අය විනෝදාංශයට තමයි කලාව යොදාගත්තේ. චිත්‍ර ශිල්පියෝ කියන්නේ මහා ධනපතියෝ සල්ලිකාරයෝ. ඒගොල්ලෝ විනෝදාස්වාදයට විනෝදාංශයේ විදිහට චිත්‍ර අඳිනවා. එදා නවකතාකරුවෝ කෙටි කතාකරුවෝ කියන්නේ ගොඩක් හොඳටම සල්ලි තිබ්බයි. ඒගොල්ලෝ විනෝදාංශයට විනෝදාස්වාදයට තමයි පොත් ලියන්නේ. නාට්‍යකරුවෝ හැමෝම වගේ ගොඩක් අය වැඩි දෙනෙක්. කලාතුරකින් තමයි දුප්පත් කෙනෙක් මේ නිර්මාණකරණය දෙන්නේ. එදා ඒගොල්ලෝ මේ ඇමරිකාවේ කලාකරුවා තමන්ගේ නිර්මාණය එලි දක්වන්න ඉදිරිපත් කරන්න නැත්නම් ලියන්න ප්‍රංශයට එනවා. එංගලන්තේ නිර්මාණකරුවා ප්‍රංශයට එනවා. ප්‍රංශයට ඇවිල්ලා ඒගොල්ලෝ ප්‍රංශේ නැවතිලා ඉඳන් සතිද මාසද සමහරු අවුරුදු ගණන් නැවතිලා ඉඳන් තමන්ගේ පොත ලියනවා. පොත එලි දක්වනවා. අර තව එහා සමාන නිර්මාණකරුවෝ එක්ක අදහස් බෙදා ගන්නවා. සාකච්ඡා පවත්වනවා. ප්‍රංශය කියන්නේ නොනිදන නගරයක් එදා. අද ගොඩක් වෙලාවට රාත්‍රී තමයි මේ මිනිස්සු එළියේ ඉන්නේ වැඩියෙන්. රාත්‍රී රැලි වෙනකන් ඒගොල්ලෝ සාකච්ඡා මේ රෙස්ටුරන්ට් වල කතා බහ කරමින් කෑම ගනිමින් රාත්‍රී එළි වෙනකන් මේ කලාව පිළිබඳ කතා බහ කරන නිර්මාණකරුවෝ ඉන්න රටක් ඒ කාලේ. අදටත් තියෙනවා හැබැයි එදා වැඩි. අර ලෝකේ පුරාම ඉන්න විශිෂ්ට නිර්මාණකරුවෝ ප්‍රංශයට ඇවිල්ලා මේ නිර්මාණකරණය යෙදෙනවා. ඒක දකින්න පුළුවන්. ඔවුන්ගේ පොත්වලත් එදා ඒ කාලේ නිර්මාණය වෙච්ච නිර්මාණකරුවන්ගේ පොත්වල ගොඩක් මේ ප්‍රංශේ ජීවිතය අලලා කතා ගොඩක් තියෙනවා. ඉතින් මේ ගීදමෝපසාන ඉපදෙන්නෙම ප්‍රංශේ. ඒක විශේෂයි. ඔහුට මේ නිර්මාණකරණයට අත්පොත් තියන්නේ ඒක සුවිශේෂී අවස්ථාවක් වෙනවා. එතකොට 1850 අගෝස්තු වල ඉපදෙන ගීදමෝපසාන් ජීවත් වෙන්න වෙන්නේ කෙටි කාලයක් අවුරුදු 43ක් වගේ කෙටි කාලයකදී ඔහු මේ යනවා. හැබැයි ඔහු මෙන්න මේ කෙටි කාලය තුලදී විශිෂ්ට නිර්මාණකරණයක යෙදෙනවා. විශේෂයෙන් කෙටි කතාව. කෙටි කතා 300ක් විතර ලියන්න ඔහු සමත් වෙනවා. ඊළඟ ඡේදයේ අපිට ඒ විස්තරය කියනවා. ඉතින් කෙටි කතා 300ක් කියන්නේ කිසි වැඩක් නෙවෙයි. එයා ඒ කාලේ ගොඩක් කර සාහිත්‍ය සභාවලට සහභාගී වෙලා සාහිත්‍ය ගැන අවබෝධය අරගෙන තමයි නිර්මාණකරණයට එන්නේ කියලා පළවෙනි ඡේදය කියනවා. එහෙනම් අපි දෙවෙනි ඡේදෙත් කියමු. පුතෙක්ට කියන්න දුවෙක් කියපු ඉඳ නේද? සිනෙට් කියන්න පුළුවන් පුතේ මේ ඊළඟ ඡේදෙ. ඔහු විසින් සිනෙට් ඔයාට ඇහෙනවද? විචක්ෂණ ගැන අද මයික් වැඩ කරන්නේ.
සද්දයක් නෑ. කවිශාන් කියමුද පුතේ මේ දෙවනි ඡේදය? හැඳින්වීම ඔහු විසින් රචනා කරන ලද නවකථා 9ක් පමණ වන අතර කෙටි කතා 300ක් පමණ රචනා කොට ඇති බව කියවේ. මේ පාඩමේ එන මොපසන් ලියූ දේවන්ති මාල පාඨකයා විචාර සම්භාවනාවට පත් වූ උසස් ගණනේ කෙටි කතාවකි. ඒ සිංහලයට පරිවර්තනය කොට ඇත්තේ කේ.ජී. කරුණාතිලකයන් විසිනි. හරි පුතේ හොඳයි කවිශාන්. බලමු මේ කවිශාන් කියපු ඡේදේ කියනවා මේ නිර්මාණකරුවා ගීතමෝපසාන් එයාගේ නවකතා 9ක් විතර කෙටි කතා 300ක් විතර ප්‍රසිද්ධ වෙලා තියෙනවා. අපේ පාඩමේ ඉන්න මේ දීමන්තිමාලේ කියන කෙටි කතාව ගොඩක්ම එයා ජීවත් වෙච්ච යුගයේ සම්භාවනාවට පාත්‍ර වෙච්ච නැත්නම් ගෞරවයට පාත්‍ර වෙච්ච විශිෂ්ට නිර්මාණයක් විදිහට ප්‍රංශයේ අදටත් සැලකෙන කෙටි කතාවක්. ඉතින් අපි වාග්ය සම්පන්නයි එවැනි කෙටි කතාවක් අපේ පෙළ පොතට ලැබීම ගැන සිංහලට පරිවර්තනය කළ තියෙන කේ.ජී. කරුණාතිලක කියන විශිෂ්ට නිර්මාණකරුවා මේ ගීතමෝපසාන්ගේ දීමන්තිමාලේ සිංහලට පරිවර්තනය කරනවා. ඉතින් මෙන්න මේ ගීතමෝපසාන් ගැන කියනකොට මට තව එක සිද්ධියක් මතක් වෙනවා පුතේ සිදුවීමක්. මේ ගීතමෝපසාන්ගේ කෙටි කතා පොතක මම ඒ කාලේ දැකලා තියෙනවා මේ කෙටි කතාවක් තියෙනවා නරක් වූ පිටිබඳුන කියලා. ඒ වගේම සිංහලට පරිවර්තනය කරපු කෙටි කතාව තියෙනවා නරක් වූ පිටිබඳුන. ඒ වගේම මාටින් වික්‍රමසිංහ ශූරීන්ගේ කෙටි කතා පොතකක් තියෙනවා නරක් වූ පිටිබඳුන කියලා කෙටි කතාවක්. එතකොට ඔය දෙකම කියවුවාම මේ හැබැයි ගීතමෝපසාන්ගේ කතාවේ පරිවර්තනය අපිට එන්නේ මාටින් වික්‍රමසිංහයන්ගේ කෙටි කතාවට ගොඩක් පස්සේ. හයියෙන් වහිනවා. මේ කෙනෙක් පොඩ්ඩක් එහෙනවා මැදියේ. ඒ කතාවත් මම ඊළඟ දවසේ කියන්නම්. ඉතින් මේ විනාඩි 5ක් වගේ තියෙද්දි මම පන්ති අවසන් කරනකොට හයියෙන් වහිනෙන්ද මට මේ ඉන්න තැනට සද්දේ මං කියන එක ඔයාලට ඇහෙනව නැතුව ඇති විනාඩි 5ක් වගේ අපි තියෙද්දි මේ කෙටි කතාව සම්පූර්ණයෙන් කියලා රස විඳීම අපි ලබන සතියේට තියෙනවා. කොහොමත් අද මම කෙටි කතාව කියවන්නේ නෙවෙයි හිතුවේ. ලබන සතියේ අපි මේ කෙටි කතාව සම්පූර්ණයෙන් එක දිගට කියවලා රස විඳීම කරනවා. ඒ අතර ඒ පටන් ගන්න ඉස්සෙල්ලා මට මතක් කරන්න ওই මාටින් වික්‍රමසිංහ මහත්තයාගේ නරක් වූ පිටිබඳුනයි ගීතමෝපසාන්ගේ පරිවර්තනීය සිංහලයට පරිවර්තනය වෙච්ච නරක් වූ පිටිබඳුන ගැන චුට්ටක් මට වචන දෙකක් තුනක් කියන්න තියෙනවා. ඒක දැන් කියාගන්න බෑ හයියෙන් වැස්සක් පටන් ගත්ත ඉඳලා. ඉතින් අපි මේ කතාව ලබන සතියේ කතාව කියවලා සම්පූර්ණයෙන් අපි ඒ ගැන අදහස් සහ අවසානයේදී විචාර ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා. අදට මම පන්තිය අවසන් කරනවා පුතේ මේ 10 ශ්‍රේණිය නෙවෙයි 11 ශ්‍රේණිය 2022 සිංහල ඔන්ලයින් පන්තිය අපි ලබන සතියේ මේ දියමන්තිමාලේ කෙටි කතාව සම්පූර්ණයෙන් කියලා රසාස්වාදයක දෙනවා. අදට එහෙනම් අපි අවසන් කරමු පුතේ. සුබ රාත්‍රියක් හැමෝටම. ආයුබෝවන්. අයබෝවන්. ආයුබෝවන්. අයබෝවන්. ආයුබෝවන්.